ආයුබෝවන් සුබුදෑසනක් මාධ්‍යවේදී මිතුරු මිතුරියන් ඔබ හැමදෙනාටම ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ලංකාවෙත් සමහර වෙලාවට ලංකාවෙන් පිටත සිට මේ විෂය පිළිබඳ උනන්දුවක් දැක්වීම සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන සියලු දෙනාටම ඉතාමත්ම සුබ උදෑසනක් ශ්‍රී ලංකාව විසින් ප්‍රාර්ථනා කරනවා. අපි අද ප්‍රස්තුතිය යෝජනා කරා ඔබට පූර්ව දැනුමත් කිරීමක් කරා අපි මාධ්‍ය හරහා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සහ අපගේ මිතුරු හවුල හරහා අද අපේ ප්‍රස්තුතිය කුමක්ද කියන එක මුළු රටම විවිධ මතයන් වල ඒ වගේම විශේෂයෙන් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙනවා මේ දියර පොහොර සහ නැනෝ පොහොර වගේ වචන පාවිච්චි කරනවා. ඒ වගේම ලංකාවට ආසන්න මුහුදේ සංසරණය වෙන පොහොර නැව් පිළිබඳවත් අපිට වැඩි අවධානයක් මේ දවස්වල මාධ්‍ය බොහොම උත්කර්ෂයෙන් වාර්තා කරනවා. මාධ්‍යවේදී මිතුරු මිතුරුවනි ඔබ දන්නවා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පිහිටෙව්වේ නිවැරදි තොරතුරු පාරදර්ශී භාවයෙන් ඔබට වාර්තා කිරීම සඳහායි. ඒක නිසා ඉතා හොඳ සාකච්ඡාවක් ගොඩනැගීම අපේ අරමුණක් වෙනවා. ඒ සාකච්ඡාව හරහා අපට ඡන්දය නොදුන් සියලු ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නටයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස මමත් වගකීමක් දරනවා නිවැරදි තොරතුරු අදාළ ප්‍රභවයන්ගෙන්ම ඔබට ලබා දීම සඳහා. ඒක නිසා අද මේ ලබා දෙන මාධ්‍ය සාකච්ඡාව හරහා නිවැරදි දත්ත, නිවැරදි තාක්ෂණය, නිවැරදි තොරතුරු ජනගත කිරීමට අපි ඔබෙන් මේ උදෑසනම ඉතා ගෞරවයෙන් අපේ ඉල්ලීම කරනවා අපිට සහාය ලබා දෙන්නට කියා. දේශපාලන පක්ෂ ලෙස හෝ දේශපාලන න්‍යාය පත්‍ර හරහා කෙරෙන වාර්තා කිරීම හරහා වැරදි තොරතුරු ලබා දීම එක් අතකින් තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක්, අනෙක් අතින් අනාගත ප්‍රජාවට කරන අසාධාරණයක් නිසා අපි හිතනවා තමන්ගේ වගකීම මාධ්‍යවේදීන් වගේම පුරවැසියන් ලෙසත් අපි අද උදෑසන අධිෂ්ඨාන කර ගනිවි කියා මේ සාකච්ඡාව ආරම්භයට පෙර ආතුව. අප ඒ තරම් ප්‍රියමනාපත්වයක් දක්වන්නේ නැහැ දේශපාලඥයන් මේ වේදිකාවට කැඳවන්න. මොකද මේ දේශපාලන සංවාද ගොඩනගන මණ්ඩපයක් නොවන නිසා. නමුත් ඇතැම් අවස්ථාවලදී ප්‍රශ්නය දේශපාලනික තත්ත්වයට පත්වෙන නිසා සහ පරිපාලන ක්ෂේත්‍රයට එහෙම නැත්නම් විද්‍යා ක්ෂේත්‍රයට විතරක් මේ ප්‍රශ්නය බැර කරන්න බෑ. මේකෙදි දේශපාලන නායකත්වයේ බලපාන නිසා සහ අවසානයේදී ඒ දේශපාලන න්‍යායක තීන්දුවක් බවට පත්වෙච්ච නිසා ජනතාව වරම් දුන්නේ දේශපාලනමය වශයෙන් ලබා දීපු පොරොන්දුවක් ඉෂ්ට කිරීමට නිසා අපි දේශපාලඥයන් දෙපළකට මේ විෂය සම්බන්ධව කෙලින්ම මැදිහත් වෙන ආරාධනා කළා සහභාගී වන්න කියා. ඔවුන් තව සුළු මොහොතකදී මාත් සමග මේ සාකච්ඡාවට එකතු වෙනවා. විෂය භාර අමාත්‍යවරයා විදිහට රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ශෂේන්ද්‍ර රාජපක්ෂත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් අමාත්‍යවරයාත් අපේ සාකච්ඡාවට ආරාධනා ලැබ තිබෙනවා. ඔවුන්ගේ කාර්යබහුල කාලසටහනත් එක්ක අදහස් දැක්වීමට මූලික වශයෙන් ඔවුන් එකඟ වුණා. සහභාගී වීමට අපි ආරාධනා කර තිබෙනවා. සහභාගී වෙන්නට වැඩසටහන මැද්දේදී ඔවුන් අවසර ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි ඒක නිසා සුදුසු පරිදි එළඹෙන පරිදි කාලය කළමනාකරණය කරගෙන ඔවුන්ට අදහස් දැක්වීමට ඉඩ ලබා දෙනවා. මූලික වශයෙන් අපේ ගෞරවනීය ආරාධනා ලැබුවේ මේ නැනෝ තාක්ෂණය සම්බන්ධව විශේෂයෙන්ම නැනෝ පොහොර සම්බන්ධව මේ දිනවල කතා බහ කරන නිසා මේක මොකද්ද ඒ සම්බන්ධව මූලික නිර්මාතෘවරිය අපිත් එක්ක අද ඉන්නවා. එතුමිය සම්බන්ධව හුඟක් මතයන් එළියේ යනවා. ලංකාවට කීර්තියක් අත්කර දීපු වගේම ලංකාවෙන් බිහිවෙච්ච දීප්තිමත් විද්‍යාඥවරියක්. නමුත් ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍යවලදී ආක්‍රෝෂ පරිභවයට ලක් වෙනවා. ඔබ තමුන්නාන්සලාට ඇයව දන්න හඳුනා ගැනීමටත් අපි මේක අවස්ථාවක් බවට පත් කරනවා. මාධ්‍ය ඇයව නිරන්තරයෙන් සෙවිල්ලට ලක් කරනවා කියලා අපි දන්නවා. අපි මුලින්ම ඊටම ගෞරවයෙන් ඇයව පිළිගන්නවා මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ ඔබතුමියව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව විශේෂ උපාධිය වර්ෂ 2000 දී එතුමිය ලබාගෙන 2006 වසරේ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගන්නේ. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ සහ කණ්ඩායම නව නැනෝ යූරියා පොහොර නිෂ්පාදනයක් ප්‍රථම වරට නිපදවූ අතර විද්‍යාත්මක ප්‍රජාවට නැනෝ පොහොර සම්පූර්ණයෙන්ම නව මාතෘකාවක් වූ කාලයක නිපදවූ මේ නිෂ්පාදනයට එක්සත් ජනපද පේටන්ට් කාර්යාලයේ පේටන්ට් බලපත්‍ර 3ක් සම්මත වී තිබෙනවා කියලායි අපේ පරීක්ෂණාංශය සඳහන් කරන්නේ. ඇගේ දීප්තිමත් අතීතය දැන් කතා කරනවා නම් 2018 වසරේ ඇමරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනාගෙන තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සහ ජාතික සම්මාන රැසක් විශේෂයෙන්ම විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන ජාතික සම්මාන 2014 ආදි වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් තියෙනවා. මම හිතනවා ඇයගේ ප්‍රොෆයිල් එකට ගොඩ වැදුනහම ඒ පිළිබඳ සියලු තොරතුරු සහ ඇය විද්‍යාත්මකව මේ කාරණා කතා කරන්න කෙතරම් සුදුසුද කියන දත්ත ඔබට ලබා ගන්නට පුළුවන්. සහ අපි ඇයගේ ජීවදත්ත සටහන ඔබත් එක්ක මේ සාකච්ඡාවෙන් පස්සේ බෙදා හදා ගන්නට මාධ්‍යවේදී මිතුරු මිතුරියනි සූදානම් වෙන්නම්. මොකද ඇයගේ පරීක්ෂණ නිබන්ධන පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇය
සතු කියන එක සහ ඒ කතා කරන්නේ විද්‍යාත්මක පදනමක සිටයි. අප ඇයට ආරාධනා කරන්නේ දේශපාලනයෙන් තොරව විෂය කතා කරන්න කියලා. ඒ ප්‍රිය කරන්නේත් ඒකමයි. අපි ඔබතුමීව ආදරෙන් පිළිගන්නවා අද සාකච්ඡාවට. අපි මීළඟට කතා කරන්නේ විශේෂයෙන්ම මේ නිර්දේශ කරලා මේ දිනවල මාතෘකාවේ රටේ ප්‍රධාන මාතෘකාවේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා ඉන්න රාජ්‍ය නිලධාරියත් එක්ක ඔබතුමාට අලුත් තැනක් නෙවෙයි ආචාර්ය අජන්ත ද සිල්වා මේ සාකච්ඡා වාර කීපයකට මේ මණ්ඩපයට ගොඩ වැදුනා. ආචාර්ය අජන්ත සිල්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් 1984 වර්ෂයේදී ගෞරව උපාධිය ලබා පිටවන්නේ. එක්සත් රාජධානී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගන්නේ. වර්තමාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට කටයුතු කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ අතිරේක ලේකම් තාක්ෂණ ලෙසත් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම වර්ෂ 2000 දී තරුණ විද්‍යාඥයා කියන සවුත් ඒෂියා රීජන් දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් ලබනවා. එතුමා 2000 වසරේදී සම්මාන ලැබනවා. ඒ වගේම වසරේ විද්‍යාඥයා විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් 2009 වසරේදී සම්මාන ලබනවා. එතුමාගේ ජීවදත්ත සටහන අපි යොමු කරන්නම් ඔබේ අවධානයට. එතුමාටත් අපි ආරාධනා කරනවා රාජ්‍ය නිලධාරියා සහ විෂය පිළිබඳව අවසානයේ මේ විෂය ලංකාවට නිර්දේශ කිරීමේ කමිටුවේ රාජ්‍ය නිලධාරියා විදිහට අපි එතුමාට අදහස් දක්වන්න කියලා ආචාර්ය රාජන් සිල්වා මහත්මයා නැවතත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයට ඔබතුමා ආදරෙන් පිළිගන්නවා. මාධ්‍යවේදී මිතුරුනි ලංකාවේ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නය ඔබට ආගන්තුක නැහැ. ඔබ මාධ්‍යත් එක්ක සමීපව තියෙන නිසා විශේෂයෙන්ම මේක වාර්තා කිරීමේදී මේ අලුතෙන් පොහොර නැහැ. එහෙම නැත්නම් එතනින් පස්සේ ලංකාවේ සාගතයක් එනවා, අස්වැන්න බලපානවා, ගොවීන්ගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව කතා කරන, වාර්තා කරන මාධ්‍ය සටහන් ඔබත් මමත් දවස ගානේ ප්‍රවෘත්තිවල අපි දකිනවා. එතකොට මේ කාරණේදී මේ හරහා ගොඩනැගෙන මතය නිවැරදිද? එහෙම නැත්නම් මේක හරහා ගොඩනැගිච්ච මතය හරහා ඇතිවෙන ජන පෙළඹවීම දේශපාලනිකවද මම දකින්නේ කියන එක ගැන අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ අපේ සාකච්ඡාවට හොඳ පූර්ව ආරම්භයක් ලබන්න පුළුවන්. මම කිව්වා ඔබට දේශපාලඥයන් දෙදෙනෙකුට අපි ආරාධනා කරනවා සහේතුකව කියලා විෂයභාර අමාත්‍යවරුන් කියලා. ඒ අයවත් මම හඳුන්වා දෙන්නම්. රාජ්‍ය අමාත්‍යවරයා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ඔබතුමාව පිළිගන්නවා බොහොම ගෞරවයෙන්. ප්‍රබල දේශපාලන පවුලක දිවංගත ඩී රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ සමකාලීන රාජපක්ෂවරුන්ගේ දේශපාලන භාවිතාවේ ආලෝකයෙන් පියා චමල් රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආදී සමකාලීන රාජපක්ෂවරුන්ගේ ජනතාවත් දේශපාලන ගමන් මඟ ඔස්සේ ප්‍රකට වූ ආදර්ශයක් නිසි මඟ පෙන්වුවා කියලයි අපේ පරීක්ෂණාංශය ඔහුගෙන සටහන් කරන්නේ. උසස් අධ්‍යාපනය ලබලා ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ලබන අධ්‍යාපනයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබනවා. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදලා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර සම්පත්තා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කරලා ඉන්නේ. ඌව පළාත් සභාවේ මහමැතිවරයා ලෙස 2009-2015 දක්වා කටයුතු කරපු ශෂේන්ද්‍ර මහත්මයා 2020 මහමැතිවරණ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ. මේ වන විට එතුමන් කාබනික පොහොර නිෂ්පාදනය, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන හා වී හා ධාන්‍ය කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු, අර්ධ අපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. විෂයට කෙලින්ම සම්බන්ධයි. වැඩි මේ කාරණා දේශපාලනිකව නෙමෙයි අපි තාක්ෂණිකවයි කතා කරලා යුත්තේ කියන අවසාන ආස්ථානයේ හිටියත් මේ වෙලාවේ මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා අපේ ආරාධනාව පිළිගැනීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින්ම ආදරෙන් පිළිගන්නවා ශෂින්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාව. මේ දිනවල ඉතාම ජනප්‍රිය කැබිනට් අමාත්‍යවරුන් අතරේ ඉදිරියෙම ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා. 2000 වසර එතුමාට සුවිශේෂයි. එතුමා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2000 වසරේ. විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය සම්පූර්ණ කරමින් 2010-2015 වසර දක්වා ක්‍රීඩා අමාත්‍ය දුරේ ලංකාවේ හොබෝනේ මහත්මයා 2020 මහමැතිවරණයෙන් පස්සේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනවා. ඊට අමතරව ආందోලනාත්මක ප්‍රකාශ රැසකට ඒ වගේම මම හිතන්නේ මෑත කාලයේදී වැඩිම තමන්ගේ රුවට හා සමාන පඹයන් පිළිස්සීමට ලක්වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ බොහෝ දෙනාගේ ආందోලනාත්මක ප්‍රකාශ ලක් කරනවා. නමුත් එතුමා එකඟ වුණාද විෂය සම්බන්ධව ඇත්ත තත්ත්වය ඇති සැටියෙන් මාධ්‍යවේදී මිතුරුනි ඔබත් සමග කතා බහ කරන්නට කෙලින්ම අවස්ථාව ලබා ගන්න කියලා. අපිට එක් අතකින් විෂය පිළිබඳව තාක්ෂණිකව නිර්දේශ කරන සහ නිර්දේශයන් පිළිබඳව ක්‍රියාත්මක වීමේ නියාමනය වීමේ නිලධාරීන් ඉන්නවා, විද්‍යාඥවරිය ඉන්නවා. අනිත් අතින් විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඉන්නවා. අවසානයේදී රටට කෘෂිකර්මය සම්බන්ධවක් කියන කැබිනට් අමාත්‍යවරයා ඉන්නවා. මාධ්‍ය ඔබත් අපිත් මේ වෙලාවේ එකතු වෙනවා. අපි දැන් පාලම ගොඩ නගමු. මෙතනින් එහාට ඇත්ත තොරතුරු අනාගතයටත් දේශපාලන මුහුණුවරකින් වාර්තා කරනවා වෙනුවට පාරදෘශ්‍ය භාවයෙන් වගකීම් සහිතව රටවැසියන් පුරවැසියන් විදිහට මා මුලින් කිව්වා වගේ ඡන්ද දීපු නොදීපු සියලු දෙනාට ඇත්ත පහදලා දෙන්න ජනාධිපති කේන්ද්‍රයේ මේ කාලය අපි පාවිච්චි කරමු. ප්‍රශ්නේ අපි සියලු දෙනා දන්නවා.
ප්‍රශ්නයක් කියලා ඇති කරන දේ අපි දන්නවා. අපි මුලින්ම ආරම්භ කරමු මේ නැනෝ තාක්ෂණික දියර පොහොර ගැන කතා කරන නිසා මේ තාක්ෂණය ලංකාවට ලබා දීපු ඇයට ඒ මොකද්ද කියන එක ගැන සංක්ෂිප්තව මාධ්‍යවේදීන්ට පැහැදිලි කරලා දෙන්න කියලා අපි ඔබතුමියට මුල පුරනවා ආරාධනා කරනවා. ස්තුතියි කින්ස්ලි මට මේකට එන්න ආරාධනා කිරීම ගැන පළමුවෙන්ම ඉතින් මේ නැනෝ පොහොර ගැන කියන්න කලින් මම කැමති මං හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මොකද්ද මේ නැනෝ පාටිකල් එකක් නැත්නම් මොකද්ද මේ නැනෝ කියන්නේ කියන එක. මොකද ඕක හරියට දන්නේ නැතුව ඕක ගැන පැහැදිලි අදහසක් නැතුව නැනෝ පොහොර ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් මට විනාඩියක් දෙන්න මම කියන්නම් මොකද්ද මේ නැනෝ පාටිකල් එකක් කියන්නේ කියලා. ඉතින් මේ නැනෝ කිව්වට නැනෝ කියන්නේ ඇත්තටම ප්‍රමාණයක්. එහෙම නැත්නම් පරිමාණයක් හඳුන්වන්න පාවිච්චි කරන උපසර්ගයක්. තව වචනකින් කිව්වොත් අපි දන්නවා යම්කිසි දිගක් කියද්දි සමහර වෙලාවට අපි කිලෝමීටර්ස් වලින් කියනවා. තවත් සමහර වෙලාවට මිලිමීටර්ස් මිලි කියන වචනේ දාන උපසර්ගය. ඉතින් ඔය විදිහටම මේ පුංචි පාටිකල් එකක් හඳුන්වද්දී අපි නැනෝමීටර් කියන ස්කේල් එක පාවිච්චි කරනවා. නැනෝ කියන්නේ හරිම පුංචි. අඟුටු මිට්ට කියන තේරුම තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඕනෑම පරිමාණයක් වෙන්න පුළුවන්. දිග පළල නෙමෙයි. කාලය වුණත් නැනෝ වෙන්න පුළුවන්. එතකොට නැනෝ කියන්නේ දැන් අපි කිව්වා හරිම පුංචි දෙයක් කියලා. ඉතින් මේක කොච්චර පුංචිද? දැන් ඊගාවට එන ප්‍රශ්නේ ඕකනේ අපිට අපේ හිතට ඕක අපිට පුළුවන් ද ඕක මේ මවා ගන්න මේ නැනෝ පාටිකල් එක. ඉතින් මේ අපි නැනෝ අංශුවක් කියන්නේ ඇත්තටම මීටරයක් අරගෙන එහෙම නැත්නම් ඕනම පරිමාණයක් අරගෙන මීටරයක් අපි ගමුකෝ උදාහරණයට මීටරයක් අරගෙන ඕක බිලියනයකට බෙදුවොත් කෑලි බිලියනයකින් පංගුවක් තමයි 1 නැනෝමීටරයක් කියලා කියන්නේ. ඉතින් දැන් පැහැදිලි මං හිතන්නේ තව චුට්ටක් ඉස්සරහට ගියොත් අපි මේ අපේ කෙස් ගහක් එළියට අරගෙන ඕකේ විශ්කම්භය දිහා බැලුවොත් ඔතන තියෙනවා නැනෝමීටර්ස් 80000ක්. ඔයගලන්ට දැන් තේරෙනවා ඇති අපිට මේ හැට පේන සාමාන්‍ය අන්වික්ෂයකට පේන අංශුවක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ හිතින්ම වාගත් එකක්. ඒ වුණාට දැන් අපිට ඒක බලන්න පුළුවන්. ලංකාවේදීත් පුළුවන් උපකරණ තියෙනවා. ඉතින් දැන් අපි දන්නවනේ මේ නැනෝමීටරයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි යම් කිසි දෙයකින් නැනෝ අංශුවක් හැදුවොත් අන්න යාට විශේෂ ප්‍රොපර්ටිස් එනවා. නැනෝ අංශුවක් කියන්නේ මෙතන විශේෂයෙන් නැනෝමීටර්ස් 1/100ත් අතර අංශුවක්. මෙන්න මේ පරිමාණයේ ඉන්න ඕන නැනෝමීටර් වෙන්න නම් නැනෝ අංශුවක් වෙන්න නම්. එතකොට 1/100ත් අතර අංශුවක් හදාගත්තොත් එයා හරි වෙනස් විදිහකට බිහේව් වෙන්නේ. මොකද එයාගේ පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය හරිම වැඩි මේ පරිමාණයට ආවට පස්සේ. ඉතින් අන්න ඒකයි අපි මේ එක හේතුවක් තමයි මේ නැනෝ වලට යන්න. ඉතින් මම පොහොර ගැන කියන්න කලින් තව චුට්ටක් කියන්නම්. දැන් මේ තියෙන්නේ අපි දන්නවා අපි කවුරුත් කැමති ගෝල්ඩ්. එහෙම නැත්නම් රත්තරන්. මම රත්තරන් වලින් නැනෝ අංශුවක් හැදුවොත් පෙන්වන්න පුළුවන්ද දන්නේ මේක තමයි එන පාට. දැන් මේ අපිට මේකෙන් මට දේ දුන්නේ පාට තියෙන පාට අංශු හදත හැකි මේකේ සයිස් එක වෙනස් කරලා. එහෙම නැත්නම් මම සිල්වර් වලින් හැදුවොත් අපි ආදරය කරන සිල්වර් මේ ඔයගලන්ට පේනවා පාට හොඳටම වෙනස් වෙනවා. මෙයාව අපිට එක පාටට හරවත හැකි. ඉතින් ඔන්න ඕක තමයි විශේෂත්වය. නැනෝ පරිමාණයට ගියාම ප්‍රොපර්ටිස් වෙනස් වෙනවා. මොකද පෘෂ්ඨීය වර්ගඵලය ගොඩාක් වැඩි වෙන හින්දා. ඉතින් දැන් පොහොරවලදී මොකද්ද මේ නැනෝ අංශු කියන්නේ? මොකද්ද මේගොල්ලෝ කරන්නේ පොහොරවලදී? අපි දන්නවා පොහොර භාවිතයේදී ලෝකයටම වෙච්ච ප්‍රශ්නයක් තමයි පොහොර අපත යනවා. අපි ගස්වලට පොහොර වර්ග ඒ කියන්නේ නයිට්‍රජන් පොස්ෆරස් පොටෑසියම් කියන පොහොර තුන එහෙම නැත්නම් ශාක පෝෂක වර්ග තුන විශාල ප්‍රමාණයෙන් ඕන ගහක් වැවෙන්න. ඉතින් අපිට පළදාවක් ගන්න නම් මේ අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕන. මේක දෙන්න යද්දී දැනට තියෙන පළවෙනි ජෙනරේෂන් එක දෙවෙනි ජෙනරේෂන් එකේ පොහොරවලට ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. නයිට්‍රජන් ගත්තොත් අපි පසට නයිට්‍රජන් දැම්මහම 50-70ත් අතර විනාශ වෙනවා. එතකොට මේ ටික ඔක්කොම කොහෙටද යන්නේ? ටිකක් වායු ගෝලයට, ටිකක් භූගත ජලයට වතුරට ගිහිල්ලා මේ ටික විනාශ වෙනවා. ඉතින් අපි මේ රජයෙන්
බිලියන ගාණක් වියදම් කරලා ගේන පෝර ටික අපි කොහෙටද යවන්නේ? වායුගෝලයට, වතුරට. ඒකල්ල අපි ලෙඩ වෙන්නේ ඒකෙන්. මේ නාස්තිය නිසා. නාස්තිය තමයි මේ ලෙඩ වෙන්න හේතුවක් වෙන්නේ. මොකද ග්‍රීන් හවුස් ගෑස් එකක් එන්නේ එතකොට. එතකොට නයිට්‍රජන් වල ප්‍රශ්නේ ඕකයි. ඕක ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. මොකද නයිට්‍රජන් විශේෂයෙන් පාවිච්චි කරන්නේ යූරියා වලින් ඩරයිව් කරලා. ඊගාව ප්‍රශ්නේ තියෙන්නේ පොස්ෆරස් වලට. පොස්ෆරස් එන්නේ පොළවෙන්. පොළවෙන් එන පොස්ෆරස් වල තියෙන ප්‍රශ්නය තමයි මේ පොස්ෆරස් දිය වෙනවා අඩුයි, ගහට ලැබෙනවා අඩුයි. පස්සේ මේක රැඳෙනවා. එතකොට ගහට ලැබෙනවා අඩු හින්දා පොස්ෆරස් අපිට ඉක්මනට දෙන විදියක් ඕන වුණා. ඉතින් විද්‍යාඥයෝ හොයාගත්තේ TSP සහ SSP මේකට. එතකොට මේ සුපර් පොස්ෆේට්ස් වලින් දෙනකොට ආපහු එන්නේ වැඩි හරියක් ගහට ලැබෙන්නේ නැහැ. පොටෑසියම් වලට ගියාම ආපහු පොළවෙන් එන ප්‍රභාවයක් ස්වාභාවික මිනරල් එකක්. මෙයත් වතුරට දිය වෙලා යන ප්‍රවණතාවය වැඩි. එතකොට මේ පොහොරවල තුන්වෙනි ජෙනරේෂන් එක හතරවෙනි ජෙනරේෂන් එකට යනකොට අපි කලේ මොකක්ද? මේ පොහොරවල ද්‍රාව්‍යතාවය පුළුවන් තරම් අඩු කරලා එහෙම නැත්නම් මේ තියෙන ප්‍රශ්න අඩු කරලා මේක ගහට ලැබෙන විදියට එහෙම නැත්නම් ගහේ මුල් වලින් මේක උරා ගන්න විදියට මේක දියුණු කරන එක. එතකොට මෙන්න මේකෙදි තමයි මේ නැනෝ පොහොර කියන සංකල්පය එන්නේ. ඉතින් මෙතනදී අපි කරන්නේ මේ අපතේ යෑම අඩු කරන එක විශේෂයෙන්. එහෙම නැත්නම් ගහට ලබා දෙනවා කොහොමද right time හරි වෙලාවට right amount හරි ප්‍රමාණයෙන් right composition හරි සංඝටක ඇතුව right target හරි තැනට ඔය දැන් අලුත් ඇග්‍රිකල්චර් වල වැදගත්ම දේ තමයි මේ 4R කියන සංකල්පය. ඔන්න ඔය ටිකට ගැලපෙන විදිහට පොහොරක් හදන්න නැනෝ තාක්ෂණය උදව් වෙනවා. ඉතින් මේ වැඩ අපේ කණ්ඩායම එහෙම නැත්නම් ස්ලින්ටෙක් ආයතනයේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය සහ ලංකාවේ විශ්වවිද්‍යාල පටන් ගත්තේ 2009 වගේ වර්ෂයක. මෙතනදී අපි කළේ නැනෝ පාටිකල් එකක් හදලා එහෙම නැත්නම් ස්ලින්ටෙක් එකේ අපි ස්ලින්ටෙක් එකේ කරපු පර්යේෂණය සෑහෙන දුරට ගියා මෙතනදී. මොකද එතනදී කළේ අපි නැනෝ පාටිකල් එකක් හදලා. ඇත්තටම මෙතන විද්‍යාඥයෝ ගොඩක් ජෙනරේෂන් 3ක විද්‍යාඥයෝ මම ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රොෆෙසර්ස්ලා කීප දෙනෙකුත් ඉන්වෝල්ව් වුණා. ඉතින් මේ නැනෝ පාටිකල් එකක් අරගෙන අපි කළේ මේ යූරියා මං කිව්වනේ තනියෙන් තිබුණා නම් මෙයා ටක් ගාලා ගැලවිලා ගිහින් දිය වෙනවා. අපි කලේ එහෙම නැත්නම් ස්ලින්ටෙක් ඉනෝවේෂන් එකේදී කලේ මේ යූරියා ටික පුංචි අර නැනෝ පාටිකල් එකට හයි කළා. දැන් හයි කළාට පස්සේ අපි දන්නවා අපි තනියෙන් දුවනවා නම් අපිට හයියෙන් දුවත හැකි. නමුත් දැන් කවුරු හරි අපිව අල්ලගෙන දුවවන්නේ. එතකොට ඒ අල්ලගෙන ඉන්න එක්කෙනා අපිව හරි තැනට ගිහින් අතාරිනවා. එතකොට අපි කළෙත් ඒක. දැන් නැනෝ පාටිකල් එකක් මේක හයි කරගත්තා. ඊට පස්සේ මෙයා අල්ලගෙන ගිහින් අර ගහට දුන්නාම ගිහින් ගහට ලබා දෙනවා. එතකොට වේස්ටේජ් එක අඩුයි. මෙයාට දිය වෙන්නත් බෑ, එළියට එන්නත් බෑ. එතකොට ඕක තමයි විශේෂයෙන් කළේ. ඉතින් මොකද්ද අපි මේ පාවිච්චි කරපු නැනෝ පාටිකල් එක මේ වෙලෙදී? මෙතනදී බොහොම පරිස්සමෙන් ස්ලින්ටෙක් විද්‍යාඥ කණ්ඩායම මේ නැනෝ පාටිකල් එක තෝරගත්තා. මොකද නැනෝ පාටිකල් එකක් පසට දාන්න කලින් අපි ගොඩක් හිතන්න ඕන. අවුරුදු ගාණක් මේ පසකට දෙයක් ඇතුල් කරද්දී හරි පරිස්සමෙන් කරන්න ඕන. මොකද අනාගත පරම්පරාවට හොඳ පසක් ඉතුරු වෙන්න ඕන නිසා. ඉතින් තෝරගත්ත නැනෝ පාටිකල් එක තමයි එන්වයරන්මන්ට් එකට කිසිම හානියක් නැති හයිඩ්‍රොක්සි ෆොස්ෆේට් කියන එක. හයිඩ්‍රොක්සි ෆොස්ෆේට් කියන්නේ මේක තමයි එප්පාවල නිතියේ තියෙන ප්‍රධාන සංඝටකය. ඊට අමතරව අපේ ඇට බෝන්ස් ගත්තාම සත්තුන්ගේ හරි අපේ හරි මේකේ තියෙන්නේ හයිඩ්‍රොක්සි ඇපටයිට් නැනෝ පාටිකල්. ඉතින් මේ නැනෝ පාටිකල් එකට විශේෂ හැකියාවක් තියෙනවා. පුංචි හන්දා යූරියා ගොඩාක් එකට බැඳ ගන්න. එතකොට මේ පාටිකල් සුළු ප්‍රමාණයක් පාවිච්චි කරලා යූරියා ගොඩක් එකතු කරලා අර තනියෙන් දඟ කරපු යූරියා ටික දැන් අපි එකතු කරලා ගහට ගිහින් දෙනවා. අපි ඒ ස්ලින්ටෙක් ආයතනයේ මගෙන් නිර්මාණය කරපු පොහොර වර්ගයේ සාම්පලයක් පෙන්වන්නම්. මේක තමයි හැදුවේ. මේක මූල පද්ධතියෙන් තමයි ගහට ලබා දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක යූරියා වගේම කැට පොහොරක්. ඉතින් මේක පසට දෙන්න පුළුවන් අර වෙනදා කරන විදිහටම. ඉතින් දැන් මෙතනදී අපි දකින්න ලැබිච්ච වැදගත්ම දේ තමයි මේ සංඝටකයේ ඔස්සේ අපිට නයිට්‍රජන්
සෙමින් මුදාහරින දෙයක් විදියට. එහෙම නැත්නම් අර මං කියපු 4R සංකල්පයට ගැලපෙන විදියට නයිට්‍රජන් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොස්ෆරස් දෙන්නත් පුළුවන් දැන්. පසට ඕන කැල්සියම් ප්‍රමාණයකුත් එනවා. ඉතින් සංඝටක 3ක් දෙනවා එක සැරේ මේ පොහොර මගින්. ඉතින් අර නැනෝ පාටිකල් තෝරා ගැනීමේදී හරි පරිස්සමෙන් කරන්න ඕන. මොකද යා පසට දැන් මෙයා හානි නෑ. මොකද අපේ ඇටවලත් තියෙනවා එපාවලත් තියෙනවා. එතකොට මේක බයෝ කම්පැටිබල් කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපේ ජීවයට හානියක් නැති සෛලවලට හානියක් නැති පාටිකල් එකකින් අපි ඩිලිවර් කළා. ඉතින් මේක කරද්දී අපිට තේරුණා මේකේ ජල ද්‍රාව්‍යතාවය අඩුයි, එමිෂන් එක අඩුයි, එළියට එනවා අඩුයි, ගහට ලබා දෙනවා. ඉතින් මේක හදලා අපි ඉතින් හදලා බලද්දි මේක ලෝකයටම ශ්‍රීන්ටෙක් ආයතනයෙන් කරපු ඒ නිර්මාණය ලෝකයටම ඒ කාලේ අලුත් දෙයක්. මේ 2010 මීට අවුරුදු 11කට කලින් දැන් තමයි වෙනත් රටවල් මේ විදිහේ පර්යේෂණ කරලා අලුතෙන් මේක ගොඩනගාගෙන යන්නේ. ඉතින් දැන් මෙතනදී ඊට පස්සේ අපි කළේ මේකට පේටන්ට් බලපත්‍ර වලට ඇප්ලයි කළා. මේකෙන් අපි විවිධාකාරයෙන් කොම්පොසිෂන්ස් හදලා තියෙනවා. ඒ නිසා පේටන්ට් බලපත්‍ර 4කට US පේටන්ට් ඔෆිස් එකේ අපි ඇප්ලයි කළා. 3ක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. අනිත් එක පබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේක තවත් දියුණු කරලා මේකේ ප්‍රොසෙස් එක මෝ ඉකොනොමිකල් කරලා ආර්ථිකමය වැදගත්කමක් විදිහට ලබාගෙන අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේකේ ඊගාව ජෙනරේෂන් එකත් හදලා පේටන්ට් බලපත්‍ර 2ක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. ඉතින් එතනින් නැවතුන්නේ නැහැ. දැන් පේටන්ට් බලපත්‍ර ලැබුණට පස්සේ අපි බැලුවා මේක ස්කේල් අප්. එහෙම නැත්නම් මේවා මේ ලැබ් වල කරලා වැඩක් නැහැ නේ ගොවියන්ට දෙන්න නම් අපි ශේස්ත්‍රය කරන්න ඕන. ඉතින් එතනදී අපි පයිලට් ප්ලාන්ට් එකක් එහෙම නැත්නම් දවසකට කිලෝ 175ත් 175ත් අතර මේක හදන්න පුළුවන් ප්ලාන්ට් එකක් හැදුවා. ඉතින් ඒක හදලා බැලුවාම අපිට මේක ස්කේල් අප් කරන්නත් පුළුවන්. මොකද සරල ක්‍රියාදාමයක් අපි ඇත්තටම ඉස්කෝලේදී ඉගෙන ගත්ත සංකල්පයක් මුල් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ෆන්ඩමෙන්ටල් සයන්ස්. ඊට පස්සේ අපි බැලුවා මේකේ නයිට්‍රජන් ප්‍රතිශතය 40ක් තියෙනවා. යූරියා වල 46යි. අපිට 40ක් මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ වී ගොවි තැනටයි තේ ගොවි තැනටයි මේකේ ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රයල්. අපි නෙමේ ට්‍රයල් කළේ තේ පර්යේෂණ ආයතනය සහ වී පර්යේෂණ ආයතනයෙන් 2011 තමයි ට්‍රයල් පටන් ගත්තේ ගොවියොත් එක්ක. අපි මේ නිකන් ලැබ් ට්‍රයල් නෙමෙයි මේකේ කළේ ෆීල්ඩ් ට්‍රයල් ගොවි මහත්තුරුත් එක්ක කළා. අම්පාර දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය ඇත්තටම මුරුන්කන් ප්‍රදේශයත් කළා. ඉතින් කරලා ඊට පස්සේ අපිට දැනුණා අම්පාර දිස්ත්‍රික්කයේ තමයි හොඳම ප්‍රතිඵල ලැබුණේ. 25ක් 40ක් අතර අර ඉස්සෙල්ලා යොදපු නයිට්‍රජන් ප්‍රමාණය මේකෙන් සේව් කරන්න පුළුවන්. ඒ වගේම අස්වැන්න 5ත් 15ත් අතර වැඩි වුණා. ඉතින් ඒක මේකක් විදියට වී පර්යේෂණ ආයතනයෙන් අපිට නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයට මේකේ රෙකමෙන්ඩේෂන් එක ලැබුණා. තේ ගැන කතා කරද්දි තේ වලට ගොඩක් හොඳට මේක ආන්සර් කළා. හැබැයි පර්යේෂණ තාම ඉවර නැහැ. තේ පර්යේෂණ ආයතනයේ අවසන් ප්‍රතිඵලය අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් මැදදි කරපු පර්යේෂණ වලින් අපිට පෙනුණා 25ක් ආයෙත් 25 54 සමහර තැන්වල 50ත් අපි සේව් කළා. ඒ වගේම තේ අස්වැන්න වැඩි වුණා. ඉතින් අපි ඒ විතරක් නෙමෙයි අපි මේ වල නියුට්‍රියන්ට් මැන්නා. ඒ කියන්නේ පෝෂ්‍ය ගුණය, ඒ කියන්නේ වී වල පෝෂ්‍ය ගුණය කොච්චර වෙනස් වුණාද මේක දැම්මට පස්සේ. තේ වල රසය කොහොමද ඇන්ටිඔක්සිඩන්ට් වෙනස් වුණාද ඔය ටිකත් බැලුවා. ඒ ටික කරලාම අපිට පේනවා සමහර ඒවල එන්හාන්ස්මන්ට් පවා තිබුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් නැනෝ පාටිකල් කියද්දි මිනිස්සු බයයි මේක සේෆ්ටි. අපේ හැම ඇතුළට යන්න පුළුවන්, අපේ පෙනහල්ලට යන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මේකේ නැනෝ සේෆ්ටි කියන එකත් ස්ටඩි කළා. සෙල් කම්පැටිබිලිටි එහෙම නැත්නම් අපේ සහ මේ තියෙන සෛලත් එක්ක මේක ඒ කියන්නේ ට්‍රයල් එකක් විදියට කළේ අපේ ඇඟට දාලා නෙමෙයි. නමුත් එතනදී අපිට පේනුණා මේකෙන් සෛලවලට හානියකුත් නැහැ කියලා. ඉතින් මේ නිර්මාණය තමයි කිංස්ලි අපි කරපු නිර්මාණයේ බේසික්
අදහස් ටික තව මොනවා හරි ඉතා ප්‍රශ්න පැහැදිලි. මගේ අතින් මගහැරුණා නම් මම තව ටිකක් මාධ්‍යවේදීන් ඔබට විස්තර කරන්නම්. හුඟක් මේ වෙලාව තව ලබා ගනී ඔබත් එක්ක ප්‍රශ්න අහන වෙලාවේදී. එක ප්‍රශ්නයක් විශේෂයෙන්ම ඔබ 1999 විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අන්තර් විශ්වවිද්‍යාලීය රසායන විද්‍යාව පිළිබඳ රන් පදක්කම් ලාභිනිය. අපිට දැන් මෙතන තව අමාත්‍යාංශ දෙකක් නැහැ. ඒ තමයි පරිසර අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය. ලංකාවේ පරිසරය ගැනත් අපි කතා කරන්න ඕනේ. සෞඛ්‍ය ගැනත් කතා කරන්න ඕනේ. රසායන විද්‍යාවේ තියෙන මනුෂ්‍ය ශරීරයටත් ඒ වගේම පරිසරයටත් ওই බැරලෝහ කියලා අපි සරලව ඉගෙන ගන්න. ඔබ රන් පදක්කම් ලාභී නෙමෙයි. අපි සාමාන්‍ය විද්‍යාවේ දන්න දේවල් තියෙනවානේ. නිල් දරූපත් ආදී වශයෙන් දේවල් තියෙනවා. මේ නැනෝ තාක්ෂණය කියන ඔය දැන් ගෙන්නන පොහොර වර්ගය පාවිච්චි කරපුවාම ඒකෙන් ඔය කියන රසායනික විෂ රසායනික කියන කොටස කොහෙත්ම නැද්ද? නෑ චූටි කෑලි තියනවා කියලා ඔය අපේ മന്ത്രിවරු එහෙම ගියහම අපි දකිනවා වාද විවාදවලදී සමහර විද්‍යාත්මක තර්ක කියනවා. දැන් කවුද විද්‍යාඥවරු කියලා හිතා ගන්න බෑ. විපක්ෂ තර්ක දැක්කහම අපිට එතකොට ඔබතුමිය යවන්න බෑනේ දේශපාලන සාකච්ඡාවලට. මාධ්‍යවේදීන් මෙතන ඉන්නවා. පැහැදිලි කිරීමක් ලබා දෙන්න මේ ගෙන්නන හෝ අපි නිර්දේශ කරලා තියෙන මේ පොහොරවල පරිසරයට සහ මනුෂ්‍ය ශරීරයට ඔය කියන බැරලෝහ වලින් වෙන හානිය වෙනවද නැද්ද? මම මෙහෙම කියන්නම් කින්ස්ලි මොකද මට ගෙන්නලා තියෙන පොහොරවල කිසිම ඇනලිසිස් එකක් මගේ අතට ආවේ නැති නිසා මම දන්නේ නැහැ. නමුත් මම අපේ උදාහරණය අරගෙන මම කියන්නම් මේකෙදි බැරලෝහ කොහොමද එන්නේ නැත්නම් මේකෙන් ඒ වගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන තියෙන ඔය කතාවට උත්තරයක්. එතකොට මෙතනදී බැරලෝහ කියන ඒවා ගොඩක් වෙලාවට මේක පරිසර ස්වාභාවික පරිසර පද්ධතියක ලෝහ තියෙනවා. ලෝහ නැති වෙන්නේ නැහැ. බැරලෝහ තියෙනවා. මිනරල් රිච් සොයිල් එකක අනිවාර්යෙන් තියෙනවා. බැරලෝහ ගොඩක් වෙලාවට ওই කෙමිකල් සයිකල් එකකට එන්නේ ඇත්තටම පොළවෙන් ගන්න khනිජ සම්පත් එක්ක. ගොඩක් වෙලාවට ඔතනදි තමයි බැරලෝහ සම්බන්ධ වෙන්නේ. ඉතින් බැරලෝහ රසායනික ද්‍රව්‍ය එක්ක තියෙන එක වළක්වන්න බෑ ගොඩක් වෙලාවට. නමුත් ওই සින්තටික් යූරියා වගේ ඒවා වලදී බැරලෝහ එනවා. අඩුයි ඇත්තටම මොකද වාතයේ තියෙන නයිට්‍රජන් ස්වාභාවික ගෑස් එකකින් ගන්න හයිඩ්‍රජන් එක්ක රියැක්ට් කරලා කාබන් ඩයොක්සයිඩ් එක රියැක්ට් කරලා තමයි යූරියා හදන්නේ. ඉතින් ඒ ප්‍රොසෙස් එකේදී එනවා අඩුයි. එතකොට දැන් නැනෝ තාක්ෂණයෙන් කළාද මේක සාමාන්‍ය තාක්ෂණයකින් කළාද කියන එක මත බැරලෝහ අයින් වෙනවයි කියන්නේ. නමුත් මෙතනදී අපි දාන ප්‍රමාණය අඩු කරලා කරන්නේ යම්කිසි බැරලෝ අපි එතන ඇත්තටම ස්ටෑන්ඩඩ් එකක් ෆලෝ කරන්න ඕන. ස්ටෑන්ඩඩ් එකට අනුව අපි නිර්දේශ කරපු බැරලෝහ ප්‍රමාණයක් තියෙනවා අඩුවෙන් තියෙන්න. නමුත් දාන ප්‍රමාණය මත තමයි ඩිසයිඩ් වෙන්නේ මේ බැරලෝහ වලින් ප්‍රශ්නයක් එනවද නැද්ද කියන එක. එතකොට මේ දාන ප්‍රමාණය අඩු කරගන්න තමයි මේ නැනෝ තාක්ෂණය පාවිච්චි වෙන්නේ. එතකොට අර පසට එක සැරේකට දාන බැරලෝහ එනවනම් ඒක අනිවාර්යෙන් අඩුයි. ඒ වුණාට ඒක අඩු කළාම වෙන්නේ අර ඇකියුමුලේෂන් එක අපි අඩු කරගන්නවා. ඉතින් ඒක මේ තාක්ෂණය මොකද්ද කියන එකෙන් බැරලෝහ එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඊට අමතරව ඉතින් මෙතනින් අඩු කරගත්ත. ඒ කියන්නේ අපි කරන්න ඕන පසට එකතු කරන රසායනික ප්‍රමාණය අඩු කර ගැනීම. මේක තමයි ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. මොකද ගහකට දැම්මට පස්සේ ශාකය දන්නේ නැහැ මට දුන්නේ රසායනික නයිට්‍රජන්ද මට දුන්නේ ස්වාභාවික නයිට්‍රජන්ද. එයා ගන්න විදිහක් තියෙනවා. එයා එක ගන්නවා. නමුත් අපි මෙතනදී කන්ට්‍රෝල් ඒ කියන්නේ මේක පාලනය කිරීම ෆර්ටිලයිසර් කියන එක අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැනට අවශ්‍ය සංඝටක වලින් දෙන්න ඕන. ඔන්න ඕක තමයි මේ නැනෝ තාක්ෂණයෙන් කරන්නේ. මේක මැජික් බුලට් එකක් නෙමෙයි. මේක දැම්මහම මේ ලොකු ප්‍රමාණයක් එළියට එන්නේ එහෙම නැහැ. මේකෙදි වෙන්නේ මේක අර ගහටම ලබා දෙනවා. එතකොට ඕනම නැනෝ තාක්ෂණය සම්බන්ධ එකකින් වෙන්නේ ඕකයි. මගේ ඉතින් මම කතා කරන්නේ තියරි එක මේ තියරි එක. ඉතින් තියරි එක හරියන්න නම් අනිවාර්යෙන් ඔය නැනෝ තාක්ෂණයෙන් හදපු පොහොරක නැනෝ අංශු තියෙන්න ඕන. නැනෝ අංශු නැත්තම් ඉතින් ඔය කියන වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නැනෝ අංශු තිබීම අවශ්‍යයි. ඕක වෙන්න නම්. ඉතින් එයා තමයි ඩිලිවරි වෙහිකල් එක. එයා තමයි ගෙනිහින් දෙන්නේ අර පෝෂක ටික ගහට.
ඉතින් හොඳයි. ඔක තමයි විද්‍යාත්මක පැහැදිලි කිරීම. අපි ජේෂ්ඨත්වය හෝ දුරාවලිය අනුව නෙමෙයි කැබිනට් අමාත්‍යතුමා තමයි එහෙම බැලුවොත් ඉහළින් ඉන්නේ. නමුත් දැන් මාතෘකාවේ අනුව අපි රාජ්‍ය අමාත්‍යතුමාට ආරාධනා කරනවා පොහොර තත්ත්වය. මොකද මේ අන්තිම ඕවරය දක්වා තීරණාත්මක තරගයක් වගේ වාර්තා වෙන්නේ. ඊයේ කියපු එක නෙමෙයි අද යන්නේ වාද්‍ය වලට. එතකොට විවිධ තත්ත්වයන් තියෙනවා. අලුත්ම තත්ත්වය මේ කතා කරන උදේ 10:34 වෙනකොට රාජ්‍ය අමාත්‍යතුමනි පොහොර තත්ත්වය මොකද්ද ලංකාවේ? කිංස්ලි බොහොම ස්තුතියි අපිට ආරාධනා කිරීම පිළිබඳව. අද වෙනකොට මේ රටේ සමස්ත ගොවියන් වී වගාව පිළිබඳව වගා කරන ප්‍රමාණයන් බැලුවොත් මහකන්නයට දැන් 2,44,000කට වගේ ප්‍රමාණයක් දැන්ට ආරම්භ කරලා තියෙනවා. ඉතින් උද්ඝෝෂකයෝ ඒ වගේම විවිධ උසිගැන්වීම් සඳහා මගින් මාධ්‍ය හරහා කරන ප්‍රචාරය අනුව ගොවියෝ වගාව කරන්නේ නැහැ. දැන් අතහැරලා නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. පොඩි අඩුවක් තියෙනවා. හැබැයි දැන් වෙනකොට ගොවි ජනතාව ආරම්භ කරලා තියෙනවා. මේ අයට අපි අම්පාර දිස්ත්‍රික්කයෙන් තමයි සාමාන්‍යයෙන් මහකන්නේදී ආරම්භ කරන්නේ වගාව. ඒ අම්පාර ඊට පස්සේ මඩකලපුව, තිරුකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර ආදී වශයෙන් තමයි එන්නේ. එතකොට ඒ අවශ්‍ය සියලුම පොහොරයන් විශේෂයෙන්ම කාබනික ඝන පොහොර අපි කාබනික ඝන පොහොරයම අපිට නිෂ්පාදනය කරගන්න මේ පළවෙනි කන්නේදී බැරි වුණා. මොකද අපේ තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය 1.5 පැන්නුවම තමයි කාබනික ඝන පොහොර SLS ප්‍රමිතිය අනුව. නමුත් ඊට වැඩිය අඩුයි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම ගොවියන් 90%ක්ම දැන් වෙනකොට හදලා අවසන් කරගෙන තියෙනවා. ඒක ඊට පස්සේ මේක කොම්පෝස්ට් විතරක් දාලා හරියන්නේ නැහැ. දියර පොහොරය යොදවන්න ඕනේ. ජෛව දියර පොහොරයන් අවශ්‍ය සියලුම ජෛව දියර පොහොරයන් මේ වෙනකොට ඒ ප්‍රදේශයන් වලට යවලා තියෙනවා. අඩුපාඩු තියෙන තැන් තියෙනවා. මේ දැන් වෙනකොටත් යවමින් පවතිනවා. ඒවා සියල්ල දේශීය නිෂ්පාදනය. සියලුම දේශීය නිෂ්පාදනයන්. ඒ වගේම අවශ්‍ය අනිකුත් නැනෝ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය දැන් වෙනකොට අපි යවමින් තියෙනවා. දෙවෙනි ප්‍රමාණය දැන් ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අවම ඊටු ටිකක් ලබා දෙනවා. මම හිතන්නේ ගැටලුවක් නැතුව අපිට ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න පුළුවන් වීම යම් කාලයේ පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණා. අපි ඒක පිළිගන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට. නමුත් මම හිතනවා අපේ ගම්වල ඉන්න ගොවි ජනතාව කිසිම ගැටලුවකින් තොරව මේ වගාව අවශ්‍ය ආකාරයට අවශ්‍ය විදිහට කරන්න ලෑස්ති පිට ඉන්නවා. ඒ අය ඒ වැඩේ කරනවා කියලා තාමත් බය නැතුව කියන්න පුළුවන්. හොඳයි. දැන් කෘෂිකර්ම අමාත්‍යතුමනි ඔබතුමා ගැන තමයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ. අපි කෘෂිකර්ම අධ්‍යක්ෂතුමත් එක්ක ඊළඟට තාක්ෂණ කාරණා වලට අපි මැදිහත් වෙනවා විද්‍යා හැරීම් වගේ කාරණා කටයුතු ගැන. ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරපු දෙයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. මහජනතාවගේ වැඩි කැමැත්ත එතුමාට ලැබුණේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ පොරොන්දු තියෙන හින්දා. එතකොට මේ අත්දැකීම ගන්න එහෙම නැත්නම් මේ අවස්ථාවේ මේ තීන්දුව ගැනීමේදී මාධ්‍ය වාර්තා කරනවා යම් හානියක් වුණොත් හානි පූර්ණය කරන්න සල්ලි දෙන්න සූදානම්. එහෙම නැත්නම් ගොවියාව අසරණ වෙන්නේ නැහැ මේකෙන් කියලා. කොහොමද කරන්නේ? කොහෙද සල්ලි තියෙන්නේ කියලා විපක්ෂ නායකතුමත් ඇහුවා. අපි දේශපාලන ප්‍රශ්නයක් විදිහට ඇහෙන්නේ ඒක අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඔබතුමාගෙන් අපි අහන්න ඕනේ ප්‍රශ්න දැන්. ඔව් කිස්ලි අපි කිව්වොතින් මේ තීන්දුව ගැනීමේදී ගොවියාට තිබුණ ප්‍රශ්නය තමයි රජයේ මේ කාබනික කෘෂිකර්මාන්තය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීමත් සමග ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්න පුළුවන්ද කියන අභියෝගය තමයි තිබුණේ. එතකොට ගොවියෝ පාරට බැස්සේ පොහොර ටික දෙන්න කියලා. ඒ අනුව අපේ ගරු අමාත්‍යතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයට ඒක දැන් කටයුතු කරන්නේ. මේ වෙනකොට එතුමා පැහැදිලි කරපු විදිහට අපි පොහොර ලබා දෙමින් යනවා. ගොවි ජනසේවා මධ්‍යස්ථානට පොහොර ලැබෙමින් යනවා. දැන් පොහොර දියව් කියපු උද්ඝෝෂණය කරපු ගොවියන්ගේ ගොවි ජනසේවා මධ්‍යස්ථානවලට පොහොර ඇවිල්ලා. දැන් ගොවියෝ වැඩ පටන් අරගෙන තියෙනවා. දැන් මේ ගොවියෝ පොහොර ටික දීලා වැඩ පටන් ගත්තාම මේ පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ කතිකාවක් රටේ හදන්න ගත්තා. හරි. දැන් මේ ගේන පොහොර හරි පොහොරද? මේ පොහොර දැම්මොත් වැවෙයිද? මේ අනවශ්‍ය පැත්තකට මේක හැරෙවුවා. මේක පැහැදිලිව කියනෝනේ කිස්ලි මුලින්ම මේක ආපස්සට හරවන්න විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දැන් මේ පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ කතිකාවක් හැදුනහම ගොවියෝ ඇහුවා අපි මේක ගහලා නිෂ්පාදනය අඩුවක් වුණොත් මොකද්ද වෙන්නේ කියන එක. ඒ පිළිබඳව තමයි ඔබතුමා අහපු ප්‍රශ්නය. රජයක් හැටියට අපි මේ රටේ ගොවි ජනතාවට ඒ සහතිකය දීලා තියෙන්නේ. පළවෙනි එක තමයි ගොවීන්ට අවශ්‍ය පොහොර ටික අපි ගෙනත් දෙනවා. මේ ලබා දෙන පොහොරවල ගුණාත්මකභාවය සහ ඒ වගේ වටිනා එහි ඒ ගෙන පොහොරවල බඳව වගකීම් ආණ්ඩුව ගන්නවා කියනවා.
මේ පොහොර මටවත් මගේ රාජ්‍යමතුමාටත් ගෙන්නන්න බෑ. කින්ස්ලි මගේ අධ්‍යක්ෂ ජනරාල්තුමා එහා පැත්තේ ඉන්නවා. මේ නිලධාරි මහතුරු එතුමලා තමයි මේක වගේ තාක්ෂණික පැත්ත බලන්නේ. මේ ටෙන්ඩර් කමිටි වල මම මගේ ඇමතුමාවත් ඉඳගන්නේ නැහැ. මේක අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම මේක සම්බන්ධ විශේෂඥ මහාචාර්යවරු මේ අය තමයි මේ ස්පෙસિෆිකේෂන්ස් හදන්නේ. මේ දැන් මට බෑ මේ වී ගොවිතැන සඳහා මේක දෙන්න කියන්නේ. මගේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි කියන්නේ මේ භෝගේ සඳහා නිර්දේශය මේකයි කියලා. ඉතින් ඒ අනුව අපි පැහැදිලිව කියන්න ඕනේ රජයක් හැටියට අපි මේ සහතික ටික දීලා තියෙනවා. අපි වෙලාවට පොහොර ටික දෙනවා. දෙන පොහොර වල වගකීම ගන්නවා. ඒ වගේම මේ පොහොර භාවිතා කරලා ගොවියන්ට යම් අවාසියක් සිදු වුණොත් ඒ කියන්නේ අස්වැන්න අඩුවක් වුණොත් ඒ පිළිබඳ වන්දි ලබා දෙනවා කියන සහතිකය දීලා තිනවා. මේ පිළිබඳ අපි ලබන සතියේ චක්‍රලේඛනයත් අපි යවන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට සිපි සියලුම කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන්ට ගරු ඇමතුමා යවලා තිනවා ගොවීන්ගේ භූමිය පිළිබඳ සම්පූර්ණ ඒ කියන්නේ ගොවියා පටන් ගත්ත තැන ඉඳලා සම්පූර්ණ අධීක්ෂණයක් කරන්න පොහොර ටික දැම්මද ගැව්වද මොකද තත්ත්වයේ පිළිබඳ වෙනම වාර්තාවක් ගන්න. ඉතින් ඒ අනුව අපි ගොවියට යම් අසාධාරණයක් සිදු වුණොත් අනිවාර්යෙන් වන්දිය ගෙවන්න රජය කටයුතු කරනවා. ඒ අතරේ කිස්ලි මට තප්පරයක් දෙන්න මේ දැන් අපේ මහාචාර්යතුමිය හොඳ තැනකින් අපි මේක හොඳ තැනකට ගෙනාව එතුමිය. මේ මාතෘකාව. දැන් බලන්න අපේ රටේ දැන් මේ සියලු මාධ්‍ය සහ සියලු ගොවියන් සහ සියලු පර්යේෂකයන් සහ සියලු විද්වතුන් කතා කරන්නේ මේකේ අනිත් පැත්ත. මේක අනිත් පැත්ත කතා කරන්නේ. මම අහන්නේ ඇයි මේකේ හොඳ පැත්ත අපි කතා කරන්නේ නැත්තේ? දැන් බලන්න අපේ මහාචාර්යතුමිය අපේ නිලවලා කොට්ටේකට මහාචාර්යතුමිය හොඳ තැනකින් මේකට ආවා. දැන් අපේ රටේ පොහොර අවභාවිතාව ගත්තොත් කින්ස්ලි 2014 ලක්ෂ 4යි අපි මෙට්‍රික් ටොන් ගෙන්නන්නේ. 2018 ලක්ෂ 8ක් ගෙන්නනවා. දෙගුණයක්. 2012 ලක්ෂ 12. එතකොට බලන්න අපේ රටේ ගොවියා පොහොර අවභාවිතාව. දැන් මෙතුමිය කියන හැටියට මේ ගෙනාපු පොහොර භාවිතා කරාම මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 12න් 170ක් අපි පරිසරයට ජලයට මුදා හරිනවයි කියලා කියන්නේ. ඒකෙන් වෙන විනාශය බලන්න. මෙට්‍රික් ටොන් ලක්ෂ 12. ඊට අමතරව අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා කියයි අපි ගෙන්නන පලිබෝධනාශක, දිලීරනාශක මේ සියල්ල ගත්තාම අපි මෙට්‍රික් ටොන් ගේනවා ලක්ෂ 12ක් 13ක් 14ක් විතර. එතකොට මේ රසායනික මේ ගේනේවා ගියාම මේ වෙන විනාශය බලන්න. මේ වෙන විනාශය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2010 ඉඳලා අපේ රටේ පර්යේෂණ කළා තියෙනවා. පර්යේෂණ කරලා මේ පිළිබඳව ඔයගොල්ලෝ ලියපු මේ රිපෝට්ස් තියෙනවා. හැබැයි කවුරුවත් ඒ පැත්ත කතා කරන්නේ නැහැ. මොන තරම් අපි අවාසනාවන්ත කියලා අතිකරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ අවංක හොඳ චේතනාවෙන්. අපි පිළිගන්න ඕනේ අපි මේ ජනාධිපති කෙරෙව්වේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදෙලා ප්‍රතිපත්තිගරුක නායකයෙක් අපි පත් කරගත්තා. එතුමා ඉන්නේ අර එතුමා මෙදා කිව්ව කුලියපිටියේ මම ඉන්නේ හාල්බස් යන්නවත් පිටිබම ඉන්නේ ප්‍රතිපත්තිය හදන්න. රට වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්න එතුමා ඉන්නේ. දැන් බලන්න එතුමා මේ ඩීසල් බලාගාර වලින් අයින් වෙලා පුනර්ජනනීය බල ශක්තියට යන්න එතුමා තීන්දුව කරා. එච්චර හොඳ ප්‍රතිපත්තියක්ද බලන්න. ඒක ගැන කවුද කතා කරන්නේ කියලා බලන්න. ඒ නිසා මම කියන්නේ මේකේ හොඳ පැත්ත. අපි මාධ්‍ය වේදීන්ට මම ඊයේ මගේ කරු ඇමතුමත් එක්ක අපි මම මාධ්‍ය වේදිකෙන් ඉල්ලීමක් කරා. ඇයි ඔබ මේකේ හොඳ පැත්ත කතා කරන්නේ නැත්තේ? මේ හැම වෙලාවකම මේකේ දැන් වැරදි දැන් බලන්න පොහොර ගිය පාර ගිය යලකන්නට පොහොර ගෙනාවා. රටේ පොහොර තියද්දි ගොවිය පාරට බැස්සනේ. අපිට විරුද්ධව ගැහුවා මෙව. හැබැයි අපි පොහොරට ගෙලියට දුන්නා. ගිය කන්නේ අස්වැන්න ඉතාම හොඳයි. ඒත් ගොවිය පාරට බැස්සා. ඉතින් බලන්න මේ ගොවියෝ පාරට දාලා ගොවියන්ට වැරදි මත හදලා දැන් මේ මහාචාර්යවරු විශාල පිරිසක් අද එක පාරම බිහි වෙලා මේ පොහොරවල ගුණාත්මක භාවය ගැන කතා කරනවා. හැබැයි කින්ස්ලි පහුගිය කාලේ රසායනික පොහොරවල ගෙනාපු වගේ ගුණාත්මක භාවය පිළිබඳව මම හිතන්නේ මහාචාර්යතුමිය දකින්න නැති ගෙනාපු රසායනික පොහොර ගෙන්නලා වගේ මේ රසායනාගාර වාර්තා වෙනස් කරලා එළියට දීලා මේ ගොවියන්ට වහ දෙනකොට මේ කිසිම මහාචාර්යවරයෙක් එළියට අවිල්ලා කතා කරේ නැහැ. ඉතින් ඇයි ඒගොල්ලන්ට තිබුණානේ එදත් මේ පිළිබඳ. දැන් මේ නරක පොහොර ගේන එක නවත්තලා හොඳ දෙයක් රටට ගේනකොට තමයි මේ රටේ විද්‍යුතුන් ලැබෙලා ඉතින් කතා කරන්නේ. ඉතින් අපි මේවා පිළිබඳ කතා කරාම අපිට දොස් කියනවා. ඒ නිසා මම හිතන්නේ කින්ස්ලි අයි අපිට බැරි. මම හිතනවා ඔබතුමාලගෙන් අපි ඉල්ලීමක් කරනවා මේකේ හොඳ පැත්ත කතා කරන්න රටේ. මේකෙන් ජනතාවට වෙන මේ අනාගතේ උපදින්න ඉන්න දරුවන්ට වෙන හොඳ දේ ගැන කතා කරන්න. මම හිතන්නේ ඒ වගේ දැන් මෙතන මෙතුමියම හොඳ උදාහරණයක් දුන්නානේ. දැන් බලන්න මේ නැනෝ තාක්ෂණය හරහා මෙතෙන් පරිසරයට ජලයට ගියපු පික. කෙලින්ම ශාකයට යන අලුත් තාක්ෂණයක් එක මේ පොහොරට මේ තාක්ෂණයටත් ගහනෝනේ අපේ අය. මේ ගේන පොහොර වලටත් ගහනවා අපේ අය. ඉතින් කොහෙද කරන්නේ? ඉතින් මොකද්ද කරන්නේ? අපි මාධ්‍යවේදී මිතුරු මිතුරෙනි මේ කතා කරන දේට සමාන්තරව
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මා විමසීමක් කර තිබෙනවා. තව සුළු මොහොතකදී අලුත්ම දත්ත අපිට ලැබෙවි. මේ සාකච්ඡාව නිමා වෙලා මේ සාකච්ඡාවේ වැඩසටහන් පිටපත ඔබට ලැබෙනකොට ඔබගේ මිතුරු ජාලය හරහා සහ ඔබගේ ඊමේල් විද්‍යුත් තැපෑලට අපි යොමු කරන්නම්. සෞඛ්‍ය අංශයේ නිරීක්ෂණයන් කෙසේද? මේ කරපු තුන්ගුණයක් වැඩිපුර පොහොර ගෙනාපු කාලයේදී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ වර්ධනය කොහොමද වෙලා තියෙන්නේ? නිල්දරු උපත් කොයි වගේද ක්‍රියාත්මක වෙන්නේ? එහෙම නැත්නම් ඒ ආශ්‍රිතව තවත් මේ රසායනයන් නිසා ඇතිවන්නා වූ රෝගවලට කොයිතරම් මුදලක් ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වැය කරලා තියෙනවද? සහ මේකෙන් අපේක්ෂා කරන්නා වූ සෞඛ්‍ය පරිපාලන එහෙම නැත්නම් රෝහල් හදනවා වෙනුවට රෝගීන් බිහි වෙන එක නවත්තන්න ජනාධිපතිතුමා ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වාර්තාවන් ඔබ සූදානම් කරන වාර්තාවන් වලට අවශ්‍ය දත්ත ටික අපි ඔබට ලබා දෙන්නම්. මොකද මේ සාකච්ඡා මණ්ඩපය සෑහෙන දිගු වේලාවක් ගෙනියන්න වෙනවා ඊතුරු අමාත්‍යාංශ ටිකත්. මම පරිසර අමාත්‍යාංශයට ඉල්ලීමක් කරනවා. ඒ ආකාරයෙන්ම පරිසර හානිය රසායනිකයන් නිසා අපි ජනාධිපතිතුමාගේ අවසාන මාධ්‍ය හමුවේ ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී එතුමා කිව්වා අපි දැන් ඇලකට දොලකට බහැලා නාන්න බෑ. වතුර ටිකක් අතට අරන් වක්කඩකින් බොන්න බෑ. සත්තු නැහැ. පුංචි කෘමි සත්වාගේ විතරක් නෙමෙයි ඇහැට පේන සත්තු පවා නැති වෙලා ගිහලා තියෙනවා. ඒතර කෘෂි කාර්මික රසායනික වසවිස ගලාගෙන යන වතුර පාරවල් නිමාවටපත් වෙන්නේ කොහොමද කියන එක. පාරිසරික හානිය, සෞඛ්‍ය හානිය කියන දෙක සම්බන්ධ දත්තත් අපි බෙදා හරින්නට සූදානම් වෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පරීක්ෂණ අංශය ඔබට ඒ තොරතුරු ලබා දෙවි. කෘෂි අධ්‍යක්ෂතුමාට අපි එන්නේ ජනාධිපතිතුමා තීන්දුව ගන්න ප්‍රතිපත්ති එක්ක. ප්‍රතිපත්ති හදන්න සංඛ්‍යාලේඛන දත්ත පුරෝකථන සහ විද්වතුන්ගේ මත කියන දේවල් ජනාධිපතිතුමා පාවිච්චි කරනවා. අපි පහුගිය කාලේ අත්දැකීමෙන් දැක්කා. ජනාධිපතිතුමාට වියත්තු ටික එකතු වෙලා වැරදි මතයක්ද මේ දුන්නේ? අපි කිව්වා තමයි මෙච්චර ඉක්මනට කරන්න කිව්වේ නෑ වගේ දේවල් කියලා දැන් කර අරින්න පුළුවන්ද? ඔබතුමා විශේෂ සම්බන්ධ ප්‍රාමාණික උගතෙක්, අනිත් පැත්තෙන් රාජ්‍ය නිලධාරියෙක්. දැන් තියෙන ප්‍රතිපත්තියේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවාද? එහෙම නැත්නම් ආත්ම විශ්වාසයක් නැතුව කියන්න කියපු දේ කරන්න වෙලාද? අවංකව ඇමතිවරු හිටියට මාධ්‍යවේදීන් ඉස්සරහ ඔබතුමාට දැන් කතා කරන්න පුළුවන්. මොකද භීෂණයක් නැහැ ජනමාධ්‍ය සම්බන්ධ හෝ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්න ලේකම්තුමනි. හරි. අධ්‍යක්ෂතුමනි. බොහොම ස්තුතියි. අපි ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට අපි යම්කිසි තාක්ෂණය ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිගටම රටේ තියෙන ආහාර භෝග සම්බන්ධයෙන් දිගටම මේ තාක්ෂණය ජනනය කිරීම සහ ඒ පරීක්ෂණ මගින් ජනනය කිරීම එහෙම නැත්නම් උචිත තාක්ෂණය විදේශීය තාක්ෂණය තියෙනවා නම් ඒවා නැවතවතා උචිතභාවය රටේදී නැවතවතා කත්හදා බැලලා ඒක දෙන එකයි අපි තමයි කරගෙන ඉන්නේ. එතකොට ඒ අවස්ථාවවලදී හැම වෙලෙම පැහැදිලිව තිබ්බේ යම්කිසි අපි හිතමු කාලාන්තරයක්ම අපි ටිකෙන් ටික වී වගාවේ ගත්තොත් එහෙම වැඩි අස්වනු වී වගාව ඒකම මේ ඒවා සඳහා අවශ්‍ය පෝෂක කොහොමද ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදලා තිබ්බා. හැබැයි ඒ අවස්ථාවේදී වැඩිපුර මේ අපේ රටේදී තිබ්බේ රසායනික පොහොර මගින් මේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යන ක්‍රමවේදයක් ගැන තමයි වැඩිපුර අවධානය යොමු වෙලා තිබ්බේ. හැබැයි ඒකෙන් මම නැහැ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම්කිසි ප්‍රමාණයක් මම කියන්නේ ඒ ප්‍රමාණය ඇතිද නැද්ද කියන එක යම්කිසි ප්‍රමාණයක වේ කාබනික එහෙම නැත්නම් පරිසරහිතකාමී ලෙස වගාව කොහොමද කරන්න කියන එක ගැන යම්කිසි අත්දැකීම් සහ ඒ පිළිබඳ පරීක්ෂණ මාලාවක් සිදු කරලා තියෙනවා. ඉතින් ඒවා වල දැනුමත් එක්ක ගත්තම සහ ඒවා එකතු කරගත්තම මම හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙලා ඉන්නවා මේ තාක්ෂණික පණිවිඩය අවශ්‍ය වෙලාවෙ දෙන්න. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගත්ත තීරණයේදී අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ කෘෂිකර්මයට තාක්ෂණය ලබා දෙන ආයතන හැටියට මට කියන්න බෑ මේකට අපිට තාක්ෂණය දෙන්න බෑ කියලා. මොකද හේතුව අපි ගාව තාක්ෂණය තියෙනවා මේ තාක්ෂණය පිට දේශීය සහ විදේශීය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට තියෙන්නේ අපේ මේ ඉන්න විද්වත් ලොකු නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. මොකද ආචාර්ය උපාධි තියෙන පශ්චාත් උපාධියේ මධ්‍යස්ථ භාවයට ඇති කියන්නේ MSc උපාධි තියෙන. එහෙම නැත්නම් අපිට මේකේ අධ්‍යක්ෂකම් තියෙන ගොඩක් නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් හැමදේම එකක් තමයි සම්පූර්ණ පරීක්ෂණ වලින් කරපු දත්ත ලබා ගන්න. එහෙම නැත්නම් අපි කියනවා ඒක රිවිව් රිපෝට් එකක්. එහෙම නැත්නම් පරීක්ෂණ වල තියෙන දත්ත ආපහු නැවත ඒ පිළිබඳව සමාලෝචනයක් කරලා රටේ තියෙන කෘෂි පාරිසරික කලාප පස ඒකම අපි වර්ධන අවස්ථා ගැන හිතලා අපිට පුළුවන් වෙනවා අපිට මේක කොහොමද මේ රටට උචිත විදිහට පාවිච්චි කරන්න කියලා. ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම අපිට මේ රටේ මේ පිළිබඳ දැනුම නැහැ, මේ පිළිබඳව කරන්න අමාරුයි වැඩසටහනක් නැහැ කියලා ඒක මම පිළිගන්නේ නැහැ. අපිට කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා
මම හිතනවා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව ඒ කියන්නේ ප්‍රමුඛ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕන. ඒ සඳහා තමයි අපි දැන් බැඳිලා ඉන්නේ. ඒකින්ද අපිට දැන් මේ යෙදවුම් වල යම් කිසි අඩුපාඩුවල් තියෙන බව අපේ ගරු එමුතුරු පැහැදිලිව සඳහන් කරා. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට පිටින් ගේන්න උනේ. නමුත් ඒවා වුණාට අපිට වැඩපිළිවෙලක් කරා මේ කාබනික එහෙම නැත්නම් පරිසරිතකාමීව රට කෘෂිකර්මයට පරිසරිතකාමී පැත්තට යවන එකේ කිසිම තර්කයක් නැහැ. අපිට යෑමේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔව් මගේ ප්‍රශ්නය තමයි ඊළඟට දැන් දේශපාලඥයෝ තමයි මේ කාරණේදී විශේෂයෙන්ම වගා බිම්වල එහෙම නැත්නම් සටන් බිම් බවට පත් වෙලා ගොවි නායකයෝ බිහි වෙලා ඉන්නවා. මාධ්‍ය වලට ඉතාම චතුරව කතා කරන්න වාග්මාලාවක් තියෙන එහෙම ප්‍රාදුර්භූත වෙච්ච අමුතු කෘෂිකර්ම සංස්කෘතියක් ඇති වෙලා මාධ්‍ය හරහා අපේ මිත්‍රමිත්‍රයන් ඔබ දන්නවා ඇති අදහස් ඉදිරිපත් කරන්නන්ගේ පොළවේ දැනුම පිළිබඳව වුන් කතා බහ කරනවා. නමුත් රසායනාගාරවල එහෙම නැත්නම් පරීක්ෂණාගාරවල ඉන්න දැන් විද්වතුන් සහ ගොවියන් අතර සංග්‍රාමයක් ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. එමත්තුවා පැහැදිලි කරලා දුන්නා ඒක වරින් වර විවිධ හේතුන් හොයනවා කියලා. නමුත් මෙතෙන්දී යම්කිසි ආකාරයක සාගතයක් පිළිබඳව මතයක් මුලදී කියවෙමින් ආවා. මේ අලුත් තිගැස්මේදී මේ කැළඹීම් ලෝකේ පුරාම වෙනවා. කොවිඩ් එක කියලා කියන්නේත් කැළඹීමක්. එතකොට ඒකට අනුගත වෙමින් යන අලුත් අත්දැකීමක් ලබන ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ අස්වැන්නේ යම්කිසි ආකාරයක ගැස්මකට ලක් වුණොත්, තිගැස්මකට ලක් වුණොත් අපි එකපාරට අනපේක්ෂිත විදියට සේනා දළබුව ආව එක කාලෙකදී. ඒ වගේ හානි පූර්ණය කරන්න ඇස්තමේන්තුවක් තියනවාද, සකසලා තියනවාද, පුරෝකථනයක් තියනවාද? ඔව් මම මේ අපේ ගරු එමුතුරු දෙදෙනාම දැන් ගිය සතියේදී අපි සමග රැස්වීමක් තිබුවා. මම කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කොමසාරිස් ජෙනරාල්වරයා ඒ සමග අපිට පොඩි ඇත්තටම අපිට දුන්නා මේ සඳහා ඇත්තටම ක්‍රමවේදයක් හදන්න කියලා. මම ඒ වෙලාවෙත් පළවෙනියටම පැහැදිලි කරා අපේ පාරිශුද්ධ කලාප අපි 46ක් තියෙනවා කෘෂි පාරිශුද්ධ කලාප ලංකාව ගත්තම. ඒ නිසා මේ අස්වැන්න විවිධයි, ඒකම පරිසර පද්ධති ගත්තොත් විවිධයි, පස ගත්තම විවිධයි. ඒ නිසා හැම එක මුළු ලංකාවම එක විදිහට බලලා අස්වැන්න ගැන හිතන්න බෑ. ඒ නිසා දිස්ත්‍රික්ක මට්ටමින් අපි අධ්‍යයනය කරපු වාර්තා තියෙනවා. ඒ මත පදනම් වෙලා මේ ඉතිහාසයේ කියන්නේ මහා කණ්ඩ ගත්තම අපිට කන්න කීපයක් පසුගිය කන්න බලලා රසායනික පොර පාවිච්චි කිරීමේදී ගත්තු අස්වැන්න බලලා ඒ මත තීරණය කළා අපි හදලා දෙන්නම් කියලා මේ මොකද්ද කියන වැඩසටහන. ඒ නිසා අපි ඒ සඳහා අපිට දැන් මේ අපිට දීලා තියෙනවා මේ වගේ ක්‍රියාවලියක් කරන්න කියලා. මම හිතන්නේ ඒක කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ගරු ඇමතිවරු හරහා රජයට ඒ පණිවිඩය අරගෙන ගිහිල්ලා ඒකට යම්කිසි ක්‍රමවේදයක් අර ඇමතිවරු කිව්වා වගේම දෙන්න. එතකොට ඒකට දැන් සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා මේකට වැඩපිළිවෙලක් හදාගෙන යන වෙලාව. ඒ නිසා අපි දැන් එක පැත්තකින් දැන් මේ ඉක්මනින්ම පෝරදීම ආරම්භ කරා. ඒකම දැන් හදිස්සියේ අස්වැන්නේ අඩුවීමක් වුණොත් කොහොමද කරන්න කියන එකත් දැන් අමාත්‍යාංශ සූදානමක් හදාගෙන තියෙනවා. ඒ නිසා මේකට මේ වැඩපිළිවෙල දෙන නිසා ගොවි මහතුරුන්ට පැහැදිලිවම දකින්න තියෙන එක දේ තමයි මේක ගැන සියලුම දේවල් දැන් කරමින් යන්නේ. ඒ නිසා බය යුතු කාරණයක් නැහැ. හැබැයි ඒක මතක තියාගන්න මේ අපි තාක්ෂණ දෙන ආයතන හැටියට මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් කණ්ඩායම් හදලා තියෙනවා හැම දිස්ත්‍රික්ක 25ටම මේ සඳහා අපි ඩයග්නොස්ටික් ටීම් එකක් එහෙම නැත්නම් මේ පිළිබඳ පරීක්ෂා කරගෙන යන්න එක පරීක්ෂකයෙක් සහ ව්‍යාප්ති නිලධාරීන් කීප දෙනෙක් දාලා මහවැලි ප්‍රදේශවල මහවැලියේ ඉන්න ශාස්ත්‍රීය විද්‍යාඥයෝ ඒවට පාවිච්චි කරනවා. ඊළඟට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලනය වෙන තැන්වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන ඒ කියන්නේ දැන් තියෙන අපි ඉස්සර කතා කරපු මේ කෘෂිකර්ම නිලධාරී මහත්තයා දාලා ඉන්නවා. මහා ඊළඟට අනිකුත් ගත්තම දැන් මේක අපි ගත්තම 13 ව්‍යවස්ථාව එක්ක පළාත් වලට කෘෂිකර්ම ව්‍යාප්තිය බෙදිලා තියෙනවා. ඒ හැමතැනම ඉන්න පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා හරහා මම ඉල්ලලා තියෙනවා මේ හැමතැනටම දිස්ත්‍රික්ක වලට මේ සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් පත් කරන්න. ඉතින් ඒ නිසා මේ හරහා අපි මේ දෙන පොහොරත් එක්ක අපි මේ පොහොර දැන් අර අමතුමා කිව්වා වගේ එක එක ක්‍රමවේද වලින් අපි පොහොර ලබා දෙනවා. එකක් තමයි අපිට කොම්පෝස්ට් පොහොර ලබා දීලා තියෙනවා. ඝන පොහොර සමහර තැන්වලදී මේ රටේ තියෙන දේශීය නිෂ්පාදන දීලා තියෙනවා. ඊළඟට අපි ජෛව දියර වර්ග ලබා දීලා තියෙනවා. මොකද අපේ පොස්පරස් ස්ථිර කරන්න ඒකම නයිට්‍රජන් ස්ථිර කරන්න පොස්පරස් ද්‍රාව්‍ය කරන්න. එතකොට ඒ විදිහට අපි පොහොර විදිහට හැදියට ගහට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක බොහොම සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. එක එක පසානු ඊළඟට නයිට්‍රජන් අපි ඒ අවස්ථාව බලලා ගහේ වැඩිම අණුව සති 2 4 ඒ විදිහට අපි දන්නවා ඒ ශස්ත්‍ර විද්‍යාත්මකව ගහේ
රූප ගහේ කොහොමද වර්ධනය කියලා ඒ අනුව අපි ලබා දීමට උත්සාහ ඔක්කොම දැන් සකස් කරලා තිනවා. ඒ නිර්දේශ ලබා දීලා තිනවා. ඒ නිසා මම හිතනවා අපි මේ කියන තරම් භූතයක් බවන්න අවශ්‍ය නැහැ. නිසා අස්වැන්න ගැන ලොකු දැම්මම කියාගෙන මේකින් අස්වැන්න අඩුවේ එහෙම නැහැ. ඒක දැන් හුඟක් වෙලාවට මේ අස්වැන්න තීරණය වෙන්නේ තනිකරම පෝෂක තත්ත්වයේ මත පවණක් නෙමෙයි. අපි කවුරුත් දන්නවා වීලි කලාපයේ මහා තෙත් කලාපයේ ගත්තම අස්වැන්නේ වෙනසක් තියෙනවා. මොකද සූර්යාලෝකය වෙනස් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පලිබෝධ හානිය ඊළඟට වෙන ගම් වතුර උදුරවල් මේ ස්වභාවික උදුරු මේ හැම දෙය ගැනම අපි දන්නවා. මොකද මේ එකපාරට කරන වැඩක් නෙමෙයි. කෘෂිකර්මයේදී මේ ඔක්කොමත් එක්ක තමයි මේ රටේ කෘෂිකර්මය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි අවශ්‍ය දේවල් ඒ වෙලාවේ කරින්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දිගටම වෙන කන්නයක් වගේ නෙමෙයි. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ පර්යේෂණ අංශය ව්‍යාප්ති අංශය මේ සියලු දේ දාලා දිගටම මේ කන්නේ අපි අවශ්‍ය පසුබිම සකස් කරලා දෙමු. ඒකට අපි සාතික ආචාර්ය අජන්ත සිල්වා මහත්මයා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි අපි අහන්නේ මේක දේශපාලනමය වශයෙන් ජනප්‍රිය නොවන තීන්දුවක්. රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ කියලා තිබුණා මේක අතිශය දේශපාලනය වශයෙන් තීරණාත්මක තීන්දුවක්. නමුත් මේක ඓතිහාසික තීන්දුවක්. මොකද මේක ආපසු හරවද්දී දේශපාලන ඡන්ද බලාගෙන ගත්තොත් මේ මොහොතේ ඡන්දය ගැන තමයි එතුමා කියලා තිබුණේ. හැබැයි ඒක වාර්තා කරලා තිබුණේ මේ මොහොතේ කෑල්ල නැතුව. එතකොට වෙනත් ආකාරයක දේශපාලන වාසි ලබනවා මේ පුංචි ප්‍රකාශ ලඝු කරලා වාර්තා කරද්දී. ජනාධිපතිතුමාට මේ තීන්දුව ගැනීම සඳහා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී එතුමා තිරසර පරිසර සාධක ගැන කතා කරලා තියෙනවා බොහෝ වෙලාවට. ලෝක නායකයන් ලෝකයේ හරිත විප්ලවයන් ගැන කතා කරන කාලේ ලෝක නායකයන්ගේ පැසසුමට අවධානයට ලක් වෙනවා. නමුත් රට ඇතුලේ විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලඥයන් ගමට යන්න බැරි තත්ත්වයකට පත් වෙනවා කියලා මුලදී මේක පිළිබඳව ආවේ ක්ෂණික ප්‍රතිරෝධය. අපි S2 දැක්කා ඒක මතුවෙන හැටි මලගෙවල් වල යන්න බෑ ගොවියෝ වෙනවා මේ පොහොර ටික වෙලාවට බෙදන්නේ නැහැ කියලා. අපි ආකල්පමය වශයෙන් වෙනස් කරද්දී මේක මූලික සැලසුම ජනාධිපතිතුමාට ලබා දීමේදී කෘෂි උපදේශකවරුන් විදිහට ක්‍රියාත්මක වුණේ කවුද? එහෙම නැත්නම් ඒක විද්‍යාර්ථීන්ගෙන් ආපු එකක්ද? ඒක ජාත්‍යන්තරයෙන් ආපු එකක්ද? එහෙම නැත්නම් ඒක දේශපාලඥයන්ගෙන් ආපු එකක්. ඒක දේශපාලඥයන් ආවේ නැහැ කියලා මම දන්නවා. මෙහෙමයි. දැන් අපි ටිකක් ඉස්සරහට ගියොත් අවුරුදු 2ක් 2019 මම හිතන්නේ මමත් ඒක සම්බන්ධ වුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ අපි නයිට්‍රජන් අඩු කර ගැනීම සඳහා වෙන ලෝක සම්මුතියකට ආවා. ඒ සම්මුතියේදී අපි සඳහන් කරේ මොකක්ද? මේ අපේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩියෙන් අපි පාවිච්චි කරනවා. ඒ නයිට්‍රජන් අඩු කර ගැනීම සඳහා ඉන්දියාව රජය තමයි ඇත්තටම ඒ සඳහා මේ පළවෙනියට ඒක මොකද මේ වගේ එකක් රටක UN එක හරහා වෙන සම්මුතියක් කියනකොට ඒ සම්මුතිය කරනකොට අපි එක්කෙනෙක් සමානයේ ඒ කුමන අවුරුද්දද බණ්ඩාරනායක 2019 හොඳයි. ඒක බ්ලූ ග්‍රීන් ඉකොනොමි කියලා අපි මේ සංකල්පයෙන් ඒ වැඩේ පටන් ගත්තා. එතකොට ඒකෙදි එකක් ආව නයිට්‍රජන් නියුට්‍රලිටි කියන සංකල්පය. කියන්නේ නයිට්‍රජන් අඩු කර ගැනීම සඳහා. ඉතින් මේ නයිට්‍රජන් අඩු කර ගැනීම සඳහා වෙන වැඩසටහනට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් කරා. මොකද ඉන්දියාව තමයි ඒකේ යෝජනාව ගෙනාවේ. ලංකාව ඒක ස්ථිර කරේ. ඒ ලංකාව ස්ථිර වුණොත් පරිසර අපේ පරිසර සඳහා වෙන අමාත්‍යාංශයේ තමයි මේ සඳහා මූලික උනේ. එතකොට ඒ අවස්ථාවේදී මම හිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානයේ මම අධ්‍යක්ෂකවරයා. ඒතකොට ඒ නිසා ස්වභාවික සම්පත් කළමනාකරණය කියන පණිවිඩයත් එක්ක මමත් මේකට සම්බන්ධ වුණා. ඒ නිසා අපි එතන ඉඳන් තමයි මේක ආරම්භ වුනේ. ඉතින් ඒක හින්දා අපිට එතන වගකීමක් තියෙනවා නයිට්‍රජන් අඩු කරන එක ගැන අපි ඔය හිතලා තියෙනවා. ඉතින් ඒකම අනේ අර කිව්වාගේම මේ තියෙන දත්ත සේරම රැස් කරපුවම මේක කතිකාවක් එක්ක අපි ගත්තම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙම තිබ්බා මේක. මොකද හේතුව මේ සඳහා අපි රටේ තියෙන කෘෂිකර්මයේ පරිසර හිතකාමී ලෙස පරිවර්තනයකට ගිහිල්ලා මේ අපිට තියෙන රටේ තියෙන අපි සෞඛ්‍ය සඳහා යන බජට් එක අඩු කරන්න ඊට පස්සේ රටට තියෙන පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න දිරසාරව පවත්වාගෙන යාම කියන සංකල්පයේදී මේ ටික එකතු කරන්න. ඉතින් ඒ නිසා මේක ඒ විද්‍යාත්මක පදනමත් එක්ක පළවෙනිට ආපු එක. ඉතින් ඒකේ තියෙන්නේ ඒ නිසා තමයි හැබැයි කාලේ දාපු එකේදී එකපාරට කාලයක් සම්බන්ධ තමයි දැන් මේ තර්ක කරන්න හුඟක් කට්ටිය. ඒක තමයි මම කිව්වේ. ඒකෙදී අපි ඒක අභියෝගයක් හැටියට ගන්න එක නැහැ කියන්නේ. ඒ අභියෝගයට අවශ්‍ය විද්‍යාත්මක පදනම සහ ඒකට තාක්ෂණය ලබා දීම තමයි අපි කළ යුත්තේ. එහෙම නැත්නම්
අපි අනිත් පැත්තට කියන එක නෙමෙයි. මාධ්‍යවේදී මිතුරියනි ඔබට අවස්ථාව ලබා ගන්න පුළුවන් තව සුළු මොහොතකදී අපි මේ සාකච්ඡාවේ අදහස් දැක්වීමේ වටේ නිමාවටපත් කරලා ප්‍රශ්න ඇසීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍යවරයාත් කැබිනට් අමාත්‍යවරයාත් ඒ වගේම නැනෝ තාක්ෂණය පිළිබඳ විද්‍යාඥවරියත් ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරල්වරයාටත් අවස්ථාව ලබා දෙනවා. අපි මේ සාකච්ඡාවේ දෙවෙනි කොටස ආරම්භ කරන්න පෙර ආතුව අපි අපේ නැනෝ තාක්ෂණය පිළිබඳව මහාචාර්යතුමියගෙන් අහන්න කැමතියි. ඔබතුමිය සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල ඉතා අපූර්ව කියමන් යනවා. විශේෂයෙන්ම ලංකාවෙන් ඔබතුමියට ලොකු අසාධාරණයක් වුණා. එහෙම නැත්නම් ඔබතුමිය මුදලට මේ පේටන්ට් එක වික්කා. අපි දැන් මෙහි තාක්ෂණය හොයාගෙන අපි ඉන්දියාවෙන් දියර පොහොර ගේන ඕන්න බලන්න දැන් කෘෂිකර්මයේ තත්ත්වය. ඕක තමයි එළිය යන කතාව. අපි මුදල් ප්‍රමාණය අහන්නේ නැහැ. ඒක ඇත්තක්ද කියලා මේ ගාම අපි මොකද මාධ්‍ය වලට රසවත් මාතෘකාවක් අවශ්‍ය වෙනවා. කිංස්ලි මේ ඉතින් ගොඩක් ඒ තිබිච්ච දේවල් මම ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙතනදී පේටන්ට් බලපත්‍ර අයිති උනේ ස්ලින්ටෙක් එකට. කොහෙවත් රජයේ ස්ලින්ටෙක් කියන්නේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක්. ඉතින් එතනට ගත්ත පේටන්ට් බලපත්‍රයක් තනි පුද්ගලයෙකුට කවදාවත් තව කෙනෙකුට දෙන්න බෑ. ඊට අමතරව එතනදී අපි ඉන්වෙන්ටර්ස්ලා විදියට ටීම් එකක්ම හිටියා. අපි මේක තනියෙන් කරපු වැඩකුත් නෙමෙයි. ඒ නිසා මම මේකේ ක්‍රෙඩිට් එක කොහෙත්ම තනියෙන් ගන්න එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද බ්‍රේන්ස් ගොඩක් බ්‍රේන්ස් 20ක් විතර මේ වෙනකොට මේකට බුද්ධිමය දායකත්වය දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔය හම්බ වෙච්ච පේටන්ට් විකුණලා මේ ලංකාවේ මේ මුකුත් කළේ නෑ, විකිනුවා. ඔය ටික මම පිළිගන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ මේ 2000 අපි කතා කරන්නේ 11 12 13 වගේ කාලයනේ. ඉතින් මේ වෙලාවේ මේ තාක්ෂණය ලෝකෙටම අලුත්. ඒ කියන්නේ රිස්ක් එකක් තියෙනවා. අපි දැන් මේ අපි මේක කළයි කිව්වට කවුරුත් ඇවිල්ලා මේකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙනල්ලා දීලා අපිව ඉස්සරහට ගෙනියන්න තරම් ඒ කාලේ අපිට ශක්තියක් ලංකාව විදිහට මම ඒක ඇත්තටම ඒකේ වරදක් දකින්නේ නැහැ. මොකද ලෝකෙ කොහෙවත් ඒ වගේ ප්‍රොඩක්ට්ස් මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්න නම් ඒ ප්‍රොඩක්ට්ස් කියන ඒවා දැකලා තියෙන්න ඕන. ඒක පාවිච්චි කරලා අවුරුදු ගාණක් ගිහින් තියෙන්න ඕන කවුරු හරි. ඉතින් ඕවා මුකුත් නැතුව ඒ වෙලාවේ කවුරුත් ඉස්සර අපිට ප්‍රයිවට් පාර්ට්නර් කෙනෙකුත් හිටියා මේකට මේ ප්‍රොජෙක්ට් එක කළේ ලංකාවේ ඉහළින්ම ඉන්න කෘෂි අපිට ඇත්තටම හේලිස් සමාගමත් එක්ක තමයි ඒගොල්ලෝ තමයි අපිට ගොඩක් උදව් කළේ මේකට මේක ඉස්සරහට යන්න. ස්ලින්ටෙක් එකට ස්ලින්ටෙක් පාර්ට්නර්. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි කරපු ප්‍රොජෙක්ට් එක ඒගොල්ලන්ට උනත් ඒ වෙලාවේ බෑ ඒකට ප්‍රතිපාදන දෙන්න. ඉතින් මේ ඉන්දියාවේ කතාව හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මොකද අපේ පර්යේෂණ පත්‍රිකාවක් දැකලා ඉන්දියන් සමාගමක් ඇවිල්ලා ස්ලින්ටෙක් එකට කිව්වා අපි තාක්ෂණය ගන්න කැමතියි කියලා. ඉතින් එවලේ ඇත්තටම ලංකාවේ ලෝකයේ තියෙන ඉකොනොමික් මොඩල් බැලුවාම තාක්ෂණය විකිණීම එහෙම නැත්නම් තාක්ෂණය තව කෙනෙකුට ලබා දීම එක විදිහක් විදේශ විනිමය උපයන. ඇමරිකාව චීනය වගේ රටවල් කරන්නේත් ඒක. මොකද Taman ඔක්කොම හදන්න ඕනේ ඒක අපි කළයි කියලා. ඉතින් ඔය ස්ලින්ටෙක් මොඩල් එක තියෙන්නේත් ඒකයි. අපි තාක්ෂණය උපදවනවා, ලංකාවේ සමාගමන් වලට උදව් කරනවා. එතකොට ඒගොල්ලන්ට ඒක බැරි නම් විදේශ විනිමය උපයන්න අපිට ඒකට මොඩල් එකෙන්ම ස්ලින්ටෙක් සමාගමට අයිතිය දීලා තියෙන එකක්. ඉතින් එතනදී ඒකේ වරදක් දකින්නේ. නමුත් ඔය පේටන්ට් බලපත්‍රය විකිණුවා කියන කතාවත් වැරදි. මම කරෙක්ට් කරන්න ඕන. තවම ලංකාවට මේ පේටන්ට් බලපත්‍රය තියෙනවා. අපි එතනදී ස්ලින්ටෙක් ආයතනයක් විදිහට කළේ තාක්ෂණික හුවමාරුවක්. තාක්ෂණයේ හුවමාරු කිරීමක්. එතනදී අපි තාක්ෂණය ලබා දුන්නා. ඒකට ස්ලින්ටෙක් ආයතනයට අවශ්‍ය විදේශ විනිමය උපයගත්තා. ඒ වුණාට එතනින් අපිට පේටන්ට් බලපත්‍රය අහිමිවීමක් උනේත් නැහැ. අපි කවුරුත් ෆ්‍රස්ට්‍රේට් වෙලා හිටියෙත් නැහැ. එහෙම හිටියානම් මෙලහට අපි ගොඩක් දෙනා මේ රටෙන් ගිහිල්ලා එහෙම ඒ කියන කතාව මට පිළිගන්න අමාරුයි. ඇය වෙනුවෙන් පෙළගැසිච්ච සමාජ මාධ්‍ය ජාලාවන් ඉන්නවා. ඇය වෙනුවෙන් දුක් වෙන. ඒක නිසා නැති දුකක් ඇති කරගන්න එපා. ඇය ඊට ප්‍රබෝධයෙන් සහ ඒ පිළිබඳ ඊට අවබෝධයෙන් රටගෙන කියන්නේ. ඒවා දේශපාලනය කරන්න එපා. ඒ විද්‍යාඥයන්ගේ කාරණා කටයුතු හින්දා අපි සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම තම තමන්ගේ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන්නන් සම්බන්ධවයි මේ අපි මතක් කරේ. මාධ්‍යවේදී මිත්‍රයනි අපි දැන් ප්‍රශ්න වටේ ඔබට ආරාධනා කරනවා. ඊටාත්ම කාරුණික ඉල්ලීමක් කරනවා.
ඇයගේ ප්‍රධාන ඉල්ලීම තමයි මාව දේශපාලන කටයුතු වලට සම්බන්ධ කරන ප්‍රශ්න වලට ගාවන්න එපා කියන එක. ඒක ඒ ආකාරයෙන්ම අපි රකිමු. දේශපාලඥයන්ගෙන් තාක්ෂණික කාරණු අහලා ඒ අයව තාක්ෂණ වෙදින් බවට පත් කරන්න එපා. තාක්ෂණ වෙදින් ඉන්න නිසා මෙතන. ඒ නිසා අපි දේශපාලනය සහ න්‍යායාත්මක කරුණු දෙක පටලවා ගන්න නැතුව යොමු කරන්න කියලා ආරාධනා කරනවා. ඔබේ නම, ඔබේ ආයතන නියෝජනය කරමින් ප්‍රශ්න අහන්න. ඔබ දන්නවා දැන් මේ මාධ්‍ය හමුව පවත්වාගෙන යන ක්‍රමය. ඒක නිසා අනිත් අයට අවස්ථාව ලබා දෙන්න මම මේක ඔබට බාර කරනවා. දැන් මෙතෙන් සිට අපි මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙන්නම්. ඔව් පළවෙනි අවස්ථාව ස්වර්ණවාහිනී ආයතනයේ නිමේෂ් ඉතා ඉක්මනින් අපි එක ප්‍රශ්නකින් සෑහීමකටපත් වෙමු. අද ටිකක් උණුසුම් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි හින්දා දෙවෙනි වටේකට අපිට අවස්ථාව ලබා දෙමු කාලයත් එක්ක මැනගෙන. නිමේෂ් ඔබ අවස්ථාව ලබා දුන්නාට මගේ ප්‍රශ්නය වෙන්නේ දැන් රසායනික පොහොර ගෙන්වීම සහ පලිබෝධනාශක ගෙන්වීම තහනම් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඊයේ දවසේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කරපු ප්‍රකාශයක් මත මාධ්‍ය වාර්තා පළ වෙනවා සියලුම වගාවන් සඳහා අත්‍යවශ්‍ය පලිබෝධනාශක ගෙන්වීමට මේ වෙනකොට මේ සැලසුම් සකස් කරමින් ඉන්නවා කියලා. මම කැමතියි මේ කාරණේ මේ නිරවුල් කරගන්න. මොකද දැන් පලිබෝධනාශක ගෙන්වන්න නැහැ කියන තැන ඉඳලා නැවත ඇයි මේ අත්‍යවශ්‍ය සියලුම වගාවන් සඳහා අවශ්‍ය පලිබෝධනාශක ගෙන්වීම සඳහා සැලසුම් සකස් කරන්නේ? ඔව් අපි ගත්තතින් අපි මේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට අවතීර්ණ වීමත් සමගම අපි ගත්තොතින් අල සඳහා හැදෙන රෝග තියෙනවා. වසංගත රෝග තියෙනවා. ඒ වගේම ලූණු සඳහා හැදෙන ඒවට අපිට කාබනික වශයෙන් දෙන්න විසඳුම් නැහැ. ඒ නිසා අපි රජයේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් දෙන්න අපි හඳුනාගත්ත ඒ කියන්නේ ආනයනය කරන ලද පොහොර පලිබෝධනාශක දිලීරනාශක වලින් ඊටම සුළු ප්‍රමාණයක් ගෙනෙල්ලා දෙපාර්තමේන්තුව සතුව තියාගන්න. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නුවරඑළියේ අල වගාව සඳහා ඔබට මතකයි බඩේරි ගුවලට ආපු වසංගතේ. ඒ වගේ නුවරඑළිය අපි හිතමු උදාහරණයකට නුවරඑළිය අල සඳහා එන එහෙ හැදෙනවා වසංගතයක්. එතකොට අපිට පුළුවන් අපේ ඩිපාර්ට්මන්ට් එකේ AI මහත්තයා සහතික කරනවා. අපි එතනින් නිර්දේශයට අනුව අපි පලිබෝධනාශකය දෙනවා. එතකොට අපි ඉනෝගනික් කලාපයක් කියන එක නම් කරනවා. මොකද එහෙම නැත්නම් අපිට සමහර විශේෂ අපනයන වෙළඳපොළට එහෙම කරන ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේක විවෘත වෙළඳපොළට අපි දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඊටාම පොඩි ප්‍රමාණයක් ගෙනලා අපි ළඟ තියාගන්න. අපි වසංගතයක් එවැනි දෙයක් ඇතිවෙච්ච වෙලාවකදී භාවිතා කිරීම සඳහා තමයි අපි ඒක හදන්නේ. ඉතින් ඒ සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ලේඛනයක් සකස් කරමින් යනවා. ඒකත් අපි ගෙන්නන්නේ මේ පලිබෝධනාශක දිලීරනාශක වර්ග 4ක් තියෙනවා. 1 2 3 4. ඒ කියන්නේ 1 කියන්නේ ඊටාම සැර වර්ග. 2 කියන්නේ 3 4 කියන්නේ ඊටාම අඩු වර්ගය. නිසා අපි මේ 3 සහ 4 වර්ගයේ තියෙන දිලීරනාශක සහ පලිබෝධනාශක කීපයක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. අපි මේ පිළිබඳ ලයිස්තුවක් හදනවා. තාම අපි කැබිනට් එකට ඉදිරිපත් කරෙත් නැහැ. මොකද එවැනි අවස්ථාවක් වුණොත් අපිට මුණ දෙන්න තාම අපිට ක්‍රමවේදයක් අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ තීන්දුව ගන්නේ. මේක අලුත් අභියෝගයක්. ප්‍රථම වතාවට අපි බොහෝ දෙනා මුහුණ දෙන්නේ මේ ක්‍රමයට. ඒක නිසා ආකල්පමය වෙනසත් එක්කමයි වැඩ කරන්නේ. ඒක නිසා මේක යන්ත්‍රත් එක්ක නෙමෙයි මිනිසුන් එක්ක මානව වුණතාවන් එක්කයි ක්‍රමවේදයන් හැදෙන්නේ. අපි ඒකත් අවබෝධ කරගනිමු. සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් කසුන් මම හිතනවා තනි ප්‍රශ්නකින් ඔබ ආරම්භ කරાવી. අපි දෙවෙනි වටේදී ප්‍රශ්න දෙකකට අවස්ථාව ලබා දෙන්න බොහෝ වෙලාවට අවස්ථාව ලැබෙවි කාලයත් එක්ක. කසුන් කසුන් ඔබ අයදුම් කරලා තිබුණා ඔබට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. නිවුස් ෆස්ට් වෙනුවෙන් අමාතුමනි මගේ මට ප්‍රශ්න දෙකක් තිබෙනවා ඔබතුමාගෙන් දැනගන්න. පළවෙනි ප්‍රශ්නේ අමාතුමනි දැන් මේ චීනයෙන් පොහොර ගනුදෙනුවට අදාළව ඩොලර් මිලියන 5ක මානි වැරදි නම් බොන්ඩ් එකක් ලැබුව බවට ඔබතුමා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. එතකොට මේ ලැබූ බොන්ඩ් එක තිබ්බේ දේශීය සමාගමද එහෙමත් නැත්නම් චීන සමාගමද? ඒ බොන්ඩ් එක තිබ්බේ කොහෙද කියන කාරණේ, ඒ කියන්නේ ලංකාවේ ගිණුමකට ගිණුම්ගත කරාද කියන කාරණේ මට දැන ගැනීමට අවශ්‍යයි. ඒ වගේම තමයි ගරු අමාත්‍යමනි අපි දන්නවා දැන් මේ චීන පොහොර ගෙනවීමේදී චීනීය සින්ඩාවෝ බයෝටෙක් ආයතනයේ දේශීය නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ චලීනා කැපිටල් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ ලෝලිත් අබේසිංහ නැමැති පුද්ගලයෙක්. ඔහු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ මස්සිනා විදිහට තමයි හඳුනාගන්නේ.
මෙතනදී එක්තරා ආකාරයකට ලබෙදියාවන් අතර ගැටුමක් ඇති වෙනවා නේද මේ සිදු වී තිබෙන්නේ පසුගිය බැදුම් කර වංචාවේදී සිදු වූ ආකාරයේම ගනුදෙනුවක් නෙවෙයිද කියන කාරණේ මට ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔබතුමා ඔය කියන නෑදෑකම නම් මම දන්නේ නෑ මස්සිනාද සහෝදරයාද කවුද කියන එක. මොකද අපි ජාත්‍යන්තර ලන්සු කැඳවීමක් කරලා තියෙනවා. ඒ ජාත්‍යන්තර ලන්සු කැඳවීමේදී ඉල්ලුම් කරලා තියෙනවා චීනයේ සමාගමක් ඒකේ ලංකාවේ නියෝජිතයෙක් ඉන්නවා. ඒ නියෝජිතයා ඔබතුමා කියන විදිහට වෙන්න පුළුවන්. මොකද අපි ඒ සමාගමත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඒකෙදී අපිට තියෙන ප්‍රශ්නය නියෝජිතයද මොකක්ද කියන එක නෙවෙයි. අපි ජාත්‍යන්තර ලන්සු කැඳවීමක් කැඳවලා තියෙනවා. ඒ කැඳවීමේදී අපි ස්පෙસિෆිකේෂන්ස් ප්‍රමාණයක් අපි කියලා දෙනවා මෙන්න මේ ස්පෙસિෆිකේෂන් එක අපිට පොර මේ සමාගම දෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි මේ සමාගමත් එක්කයි තමයි අපි මේ බැඳීම තියෙන්නේ. ඒ නිසා වෙන්න පුළුවන් ඔබ කියන විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. මම නෑ සම්බන්ධතාවය පිළිබඳව මට දන්නේ නෑ. මට ඒක ගැන කියන්න බෑ. ඔහු වෙන්න පුළුවන්. එතුමාගේ මොකක් හරි සම්බන්ධතාවයක් හිතවත්කමක් හෝ ඥාති සම්බන්ධතාවයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නෑ. නමුත් අපිට කරන්න තියෙන්නේ අපිට කියන්න තියෙන්නේ අපි ජාත්‍යන්තර ලන්සුවක් ඇදෙව්වා සමාගම් 22ක් මේ බිඩ් එකට ආවා. මේ 22කින් ප්‍රී ක්වොලිෆයි වුණේ 4යි. ඒ 4න් 3 දෙනෙකුට කිව්වා මේ වෙලාවේ මේ පොහොර ප්‍රමාණය ගෙවන්නන්න බෑ කියලා. අපිට ඊටාම හොඳ බ්‍රවුන් සමාගම ඊටාම හොඳ යෝජනාවක් අපිට ඉදිරිපත් කරා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඊටාම හොඳයි. අපි ඒගොල්ලන්ට තමයි අපේ ටෙන්ඩර් කමිටි එක අපිට කිව්වේ දෙන්න යනවා කියලා. හැබැයි ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට ඕඩර් එක දෙනවා නම් ඒගොල්ලෝ ඉල්ලන එක 100% එකවර අපි මුදල් බඳින්න ඕනේ. ඒ කියන්නේ අපි ගේන්නත් කලින් අපි මුදල් හෙට යවන්න ඕනේ කියලා කිව්වා. එතකොට අපිට එහෙම අපිට ටෙන්ඩර් එකේ අපිට ඒ සමාගම ඉල්ලනවා 100% මුදල ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේකට ක්වොලිෆයි උනේ මේ සමාගම විතරයි. ඉතින් එතකොට මේ සමාගමේ ඉන්න පුද්ගලයෝ ගැන බලන්න බෑ. අපි ගොවින්ට පොහොර ටික ගේන්න ඕනේ. ඒ නිසා ඒ සුදුසුකම් ලැබූ පොහොර සමාගමටයි අපි මේ අවස්ථාව දුන්නේ. ඒකේ ලංකාවේ නියෝජිතයා කවුද කියලා කියන්න බෑ. ඉතින් මේ අපි මේ රටට ගෙන්නන හැම දෙයකම ලංකාවේ නියෝජිතයෙක් ඉන්නවා. ඒක එක්ස්ද වයිද සෙත් අපිට කියලා කියන්න බෑ. මේ හැම එකටම ලංකාවේ නියෝජිතයෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ට විවිධ සම්බන්ධකම් ඥාති සම්බන්ධකම් විදේවල් තියෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපි ජාත්‍යන්තර ලන්සුවක් ඇඳවලා තිනවා. මේ ඕනේ කෙනෙකුට මේ ටෙන්ඩර් එක ගැන බලන්න පුළුවන්. CID එකේ දැන් මේකේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඔබතුමාලට අලුත් වත්මන් නීති අනුව අපේ ඕනම තොරතුරක් ඉල්ලුවොත් අපි ඔබට දෙන්න පුළුවන්. මේ ටෙන්ඩර් එකේ යම් වැරද්දක් වෙලා තියෙනවද කියලා. අපි ඔය කියන පුද්ගලයාගේ සමාගමට දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේ නිලධාරීන් ඔහු වෙනුවෙන් හිටගත්තද කියන එක පිළිබඳව ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා මේකේ පළවෙනි දේ තමයි ඔය කියන කෙනාගේ සහෝදරයා කියන සමාගමට අපි අනිත් ඔක්කොම බයිපාස් කරලා වැරදි විදියට දීලා තිබ්බනම් තමයි අපේ වැරද්ද. හැබැයි මේක ජාත්‍යන්තර ලන්සුවක් ඇදවලා නීත්‍යානුකූලව සිද්ධ වෙලා තියෙනවා නම් අපේ ඉන්හාට අනිත් පාර්ශ්ව ගැන අපිට කතා කිරීමේ තේරුමක් නැහැ. දෙවෙනි එක දේශීය සමාගම US මිලියන 5ක තන්පතුවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක US මිලියන 5ක් දේශීය සමාගම අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමාගම වෙනුවෙන් ඒ සිකියුරිටි බොන්ඩ් එක අපිට තියලා තියෙනවා. net FM ආයතනයේ තරංග ඔබේ අවස්ථාව උදා කරගන්න. තරංග ඔබේ ප්‍රශ්නයට අවස්ථාව. හොඳයි ප්‍රශ්න නැගෙන අතරතුරේදී අපි තරංග තාක්ෂණික ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. ප්‍රශ්න අහන්න බොහෝ දිනකට අවස්ථාව ලබා ගන්න පුළුවන්. raise your hand කියලා උපාංගය තියෙනවා. ඔබ දන්නවා මේ ප්‍රශ්නයක් යොමු කරන ආකාරය ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපි ඔබ ඉල්ලීම් කරන ආකාරය අනුව ඒ වේගයෙන් තමයි අපි ඔබට අවස්ථාව ලබා දෙන්නේ. තරංග ඔබ සූදානම් වෙනතුරු ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අපි දැනගන්න කැමති විශේෂයෙන්ම පහුගිය දිනවල මේ දේශීය වශයෙන් නිර්මාණය කරා කියලා කියන පොහොර ප්‍රමාණයන් පිළිබඳව නැවත සැකසංකා මතුවන මේක නිසි ප්‍රමාණයෙන් ආවද නැති කියලා. ඔබේ මුල් පැහැදිලි කිරීමේදී කිව්වා දේශීය නිෂ්පාදනය 100% ප්‍රමාණවත් උන්නේ නැහැ. නමුත් දැන් අවශ්‍ය පොහොර ප්‍රමාණය රටේ තියෙනවා කියලා. එතකොට මේ දෙක අතරේ සංඛ්‍යාලේඛන ගැළපීම මාධ්‍යවේදීන්ට ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒවා අඩමාන වශයෙන් කියපු සංඛ්‍යාද ඔය ප්‍රතිශතයන්? නෑ, ඇත්තටම මේ දේශීය නිෂ්පාදනයන් දේශීය පොහොර නිෂ්පාදනයන් මේක ඝන පොහොර, දියර පොහොර දෙක පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. මේක මේ අද ඊයේ ආරම්භ කරපු එකක් නෙමෙයි. අතිගරු ජනාධිපතිතුමා මේ තීරණය ගත්තන් පස්සේ ගත්ත එකක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ දේශීය කාබනික වගාව දන්න විශාල ප්‍රමාණයක් ඉන්න ගොවියෝ. මම මේ හැම ගොවියෙක්ම හමු වෙන්න ගියා.
ඒ වගේම සියලුම දේශීය පොහොර නිෂ්පාදකයෝ හමු වෙන්නත් මං ගියා. මේ අය කාලයක් තිස්සේ කරා අපි කරේ ඒ කරපු අය හඳුනාගෙන ඒ අයට කිව්වා අපේ මේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා කොහොමද මේක වැඩි දියුණු කරලා මේක අපිට තව අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්නේ කියලා. ඒ අනුව අධිකරු ජනාධිපතිතුමා තීන්දුව తీරන ගණනාවක් අරගත්තා ඒ අය වෙනුවෙන්. ඒ අයට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් පවා දීලා ඒක තවත් දේශීය නිෂ්පාදකයෝ ශක්තිමත් කරන්න. මොකද මම මෙතනදී කිංස්ලි පැහැදිලි කරන්න ඕනේ අපි අර රටින් ගෙන්නනවා මේ රටින් ගෙන්නනවා මේක මේ දිගටම කරන්න හදන එකක් නෙමෙයි. දේශීය නිෂ්පාදකයන්ට අපේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය උපරිමයෙන්ම මේ අය ගියා. මේ අය මහා ලොකු ව්‍යාපාර මට්ටමේ අය නෙමෙයි. එතකොට මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරගන්න බැරි නිසා තමයි අපිට මේ යන්න උනේ යම් යම් රටවල් වලින් ගෙන්න ගන්න. ඒ වගේම සමස්තයක් හැටියට අපි මාධ්‍ය හරහා දැක්කමත් දන්නවා හැම කෙනාම අවිශ්වාසය තමයි පළ කරන්නේ. ඕක හරියන්නේ නෑ, ඕක කරන්න බෑ, කොහෙද කරලා තියෙන්නේ, මොන රටේද කරලා තියෙන්නේ. ඒ නිසා එතකොට තමයි අපි ඇමතුමයි මේක පැහැදිලි කරා. එතකොට තමයි අපි බැලුවේ මේකට පොඩි තවත් උත්තේජකයක්, පොඩි බූස්ටර් එකක් ගෙන්නන්න තිබුණොත් කොහොමද වැඩි හොඳයි. මොකද කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා මේක පැහැදිලි කරා. අපි සාකච්ඡාවේදීත් කිව්වේ එහෙමනම් මේ කාබනික වගාව හුරු වෙනකන් ඇඟට ගන්නකන් අපේ ගොවියා. ඇඟට ගන්නකන් අපි පොඩි වෙන එකක් ගෙනත් දෙමු කියලා. ඒ අනුව තමයි අපි මේ ලෝකයේ සියලුම රටවල් වලින් ඉල්ලීමක් කරා. මේක චීනෙන් එක රටකින්වත් ඉන්දියාවෙන් විතරක්වත් නෙමෙයි. අපිට දරන්න පුළුවන් මිල ප්‍රමාණයක්. අපේ රටට ගැළපෙන යම්කිසි පොහොර ප්‍රමාණයක්. අන්න ඒවා තමයි දිහා බලලා තමයි අපි මේ තීරණය ගත්තේ. දේශීය නිෂ්පාදනය කරන ඒවා අපි පටන් ගන්නකොට අපි ආරම්භ කරනකොට අපිත් එක්ක ලියාපදිංචි වෙලා අපේ සියලුම අවශ්‍ය තත්ත්ව සහතිකයන් ප්‍රමිතීන් අරගෙන හොඳ ප්‍රමිති වලට තියෙන නිෂ්පාදකයෝ 17 දෙනයි. හැබැයි දැන් ගිය බ්‍රහස්පතින්දා වෙනකොට තවත් 30 දෙනෙක් එකතු වුණා. අපි ඊයේ දවසේ වෙනකොට තවත් 7 දෙනෙක් එකතු වුණා. එතකොට මේ තාක්ෂණය පිළිබඳව අපේ නිෂ්පාදකයෝ රටේ දන්නවා. ජෛව තාක්ෂණය කියන්නේ මොකද්ද? ජෛව තාක්ෂණය කොහොමද සුද්ධ ඩීවී භාවිතා කරන්නේ? කොහොමද මොන සුද්ධ ඩීවීයද නයිට්‍රජන් තිර කරන්නේ? මොන සුද්ධ ඩීවීයද? මේ සියලු පිළිබඳව දන්නවා. මම මේගොල්ලන් අර එළියට එන්න බැරි අපහසුතාවයක් තිබුණේ අපි අමාත්‍යාංශයට අපි උදව් කරනවා යාට. දැන් නිෂ්පාදකයෝ ප්‍රමාණයක් වෙනවා අපිට මේ සැරේ 80ක් විතර යනකම් යන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරනවා කොහොමද බැනුම් අහන එක මේ කන්නේදී හොඳටම කරන්න වෙනවා. හැබැයි තව කන්න දෙකක් ගියාම 100%ක්ම කාබනික වගාව. ඊට පස්සේ මම කියන්නම් කිංස්ලි අද කිව්වා කියලා තියාගන්න අපේ ගොවියව කාබනික වගාවෙන් එළියට ගන්න බැරි වෙනවා. දිලාන් මායාදුන්න හිරු මාධ්‍ය වෙනුවෙන් ඔබේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා ගන්න. ස්තුතියි. මගේ ප්‍රශ්නය අහන්නේ ප්‍රොෆෙසර් පොට්ටේගොඩගෙන්. දැන් ඇත්තටම මේ නයිට්‍රජන් පොහොර තාක්ෂණය සම්බන්ධයෙන් පේටන්ට් අයිතියක් තියෙන අපිට. ඒකෝට දැන් මේ හඳුනා ගැනීම කරපු ඔබතුමිය ඇතුළු විද්‍යාඥ කණ්ඩායම තව ලංකාවෙත් ඉන්නවා. අනික ඔබතුමිය ජනාධිපතිතුමාගේ උපදේශකවරියක්. පොහොර බාරව ඉන්න රාජ්‍යමතුමත් මෙතන ඉන්නවා. එතුමට උවමනාවක් තියෙනවා මේක ප්‍රවර්ධනය කරන්න. එතකොට එතුමගේ බාප්පා තමයි රාජ්‍ය නායකයා. දැන් එතුමට උවමනාවක් තියෙනවා. ඇයි ප්‍රොෆෙසර් අපිට තාම බැරි වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්? ඒ කියන්නේ නැනෝ නයිට්‍රජන් මේක ප්‍රවර්ධනය කරන්න ප්ලාන්ට් එකක් හදාගන්න. මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක ඇමතුමාට යොමු කරන්නේ ඊයේ චීන තානාපතිතුමා අගමැතිතුමාව හම්බෙලා තිබ්බා. එතනදී මේ පොහොර නැව සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. දිලාන් සම්බන්ධතාවය ගිලී ගියා. තාමත් ඔබ රැඳී ඉන්නවා දිලාන්? ඇහෙනවද ඔබට අපිව? ඔව්. ඔව්. මාව ඇහෙනවා. ඔව් කෙටියෙන් අන්තිම ඇමතුමාගේ ප්‍රශ්න ඉතුරු කොටස අහන්න. ඊයේ තානාපතිතුමා චීන තානාපතිතුමා අගමැතිතුමාව හම්බෙලා තිබ්බා. මේ පොහොර නැව සම්බන්ධයෙන් චීන පොහොර නැව සම්බන්ධයෙන් එතුමා සාකච්ඡා කළා නේද? හරි. අපි මහාචාර්යතුමියට අවස්ථාව ලබා දෙමු ප්‍රශ්නේ සංගීතය පැහැදිලි මම හිතන්නේ. ඔව් ඇත්තටම මේක දැන් ලංකාවේ නිපදවන්න ඕන නියම කාලෙට අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද ලංකාව මේ වෙනකොට ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා අපි next generation agriculture වලට move වෙනවා කියලා. මම කැමති මේ වචනය යොදා ගන්න. අපි දැන් මේ advanced agriculture කියන එකට තමයි ගිහින් තියෙන්නේ. ඉතින් දැන් තමයි මේකේ පිබිදීම පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් තමයි වෙලාව අපේ අර තිබ්බ patent බලපත්‍රවල තියෙන ඒ අලුත් තාක්ෂණය එළියට ගෙනල්ලා අපිට අවශ්‍යතාවයට හදාගන්න. ඉතින් මේකට ලංකාව ඇතුළත ප්‍රශ්න කීපයක්ම තිබුණා. මොකද අපිට කෙමිකල් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ ලංකාවේ. අපිට කෙමිකල් සාමාන්‍ය මැනුෆැක්චරින් එකක් පටන් ගන්න රටට කෙමිකල් ඉන්ඩස්ට්‍රි එකකුත් ඕන. හැබැයි ඉතින්
පළවෙනි පියවර විදිහට මේ වෙලාව හොඳයි ඉන්වෙස්ට්මන්ට් එකක් එනවා නම් මම ඇත්තටම මං හිතනවා මේ වෙලේදී අපේ අමාත්‍යවරු දෙන්න මේ ගැන යම්කිසි වගකීමක් අරගෙන අපිට ප්‍රොපෝසල් එකක් දෙයි නැත්නම් අපිට ඒ ගැන ඉදිරියට යෑමේ උදව්වක් කරයි. නමුත් මේකට රජයටම තනියෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අමාරුයි. මේක ප්‍රයිවට් සෙක්ටර් ඉන්වෙස්ට්මන්ට් එකක් වුණොත් තමයි ඉදිරියට යන්න ලේසි. ඉතින් අපිට මේ ඉන්වෙස්ට්මන්ට් එක තමයි දැන් තියෙන බොටල්නෙක් එක. ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා නම් ප්‍රොසෙස් එක දැන් ඉස්සරහට ගෙනihin අපිට හදන්න පටන් ගන්න පුළුවන්. ඉතින් යම්කිසි කාලයක් යනවා ඒකට. තියෙන ප්‍රශ්නේ ඔතන තමයි තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් තවම ලැබිලා නැතිවීම. අපි ආයෝජනයක් කරයිද නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකකට. එහෙම නැත්නම් හැමතිස්සෙම නිෂේධනාත්මක දේවල් වාර්තා කරන තැනට ඒ වාද්‍ය වාර්තා දැක්කහම සල්ලි තියෙන කෙනෙක් අත දායිද මේ අර්බුද ගොඩක් තියෙන විෂයක් හින්දා. අපි මාධ්‍ය වාර්තාකරණයේදීත් රට වෙනුවෙන් හිතනවා නම් විද්වතුන් ආරාධනා කරනවා කාලය හරි තාක්ෂණය තියෙනවා තීන්දුව ගන්න නායකයා තීන්දුවක් ගත්තා වූ ඊළඟ කාරණය වෙනුවෙන් ඊළඟ කාලය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අපි ජනප්‍රිය නොවන දේශපාලනික නොවන නමුත් ජාතිය වෙනුවෙන් කරන තීන්දුව අපි ගත්තා. දැන් ආයෝජනයන් සඳහා දිරිගන්වන්න අපි ඒක නිෂේධනාත්මකව විතරක් වාර්තා කරපුවා මේක සමබරද කියන එක ගැනත් කාලය ඇවිල්ලා තියෙනවා. දිලාන්ගේ ප්‍රශ්නේ ඉතුරු කොටස එමතුමනි ඔබතුමාට. මම එතනට පොඩි දෙයක් එකතු කරන්නද තව. ඉතින් ඇත්තටම මම කිව්වා වගේ ප්‍රයිවට් සෙක්ටර් ඉන්වෙස්ට්මන්ට් එකක් එන ගමන් රජයට මම ආදරෙන් ඉල්ලා හිඳින්නේ අර බයිබැක් ගැරන්ටි එක ඒක තියෙනවා නම් එතකොට අපි දන්නවා මේ ඉන්වෙස්ට් කරන එක්කෙනාට සාධාරණයක් වෙනවා කියලා. අර දැන් මේ ඇඩ්වාන්ස් ෆර්ටිලයිසර් එකක් හදන්නේ අපිට බයිබැක් ගැරන්ටි එකක් දීලා එක්ස්පෝර්ට් මාකට් එකක් බලාපොරොත්තු වෙන්න ටිකක් ලොකුවට හිතලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක ප්‍රචලිත කරලා එතකොට තමයි අපිට යම්කිසි විදේශ විනිමයකුත් උපයගෙන අර රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන එක ඉක්මනට ලැබෙන විදිහට එයාටත් යම්කිසි දිරිගැන්වීමක් අවශ්‍යයි කිංස්ලි. නැත්තම් ඉතින් කවුරුත් මේකට එන්න කැමති වෙන්නෙත් නැහැ. රයිට් ටයිම්. මොකද බජට් ප්‍රොපෝසල්ස් උත් තියෙනවා. ඔබතුමාට තමයි කෙලින් වෙන්න හැදුවේ. ඔව්. අපේ මහාචාර්යතුමී කියපු එකට ඔව් අපි ලෑස්ති. මොකද දැන් අපි ඊයේත් පෝලන්ත රජයෙන් ආපු ප්‍රොපෝසල් එකකට අධ්‍යයන කටයුතු ආරම්භ කරා. කාබනික ඝන පොහොර දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒගොල්ලන්ගේ අලුත් ටෙක්නොලොජිත් එක්ක භාවිත කරන්නේ. මේ වගේ එකක් එනවා නම් පොහොර සංස්ථා දෙකම ලෑස්ති. දෙකෙන් ඕනම එකක් එක්ක අපි බයිබැක් ගැරන්ටි එකක් ලබා දෙන්න ලෑස්ති. අපි ඒක ප්‍රසිද්ධියම කියලා තියෙනවා. ඒ වගේම අපි දැනුත් අපි ලබන සතියේ වෙනකොට අපි කල්පනා කරලා බලන්නම් කියලා නෙමෙයි ඔබතුමා කියන එක මාධ්‍ය වලින් අද ලිය වෙනවා. මම ඊට පස්සේ ඊළඟ මැතිවරණ වේදිකාවේ අහනවා. කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද අපිත් බලාපොරොත්තු වෙනවා කවුරු හරි අපි නොදන්න තාක්ෂණයක් අරගෙන අපි මේ කරන දෙයට වඩා හොඳ දෙයක් අපිට හඳුන්වලා දෙනවා නම් ඒ ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට පුළුවන් දෙයක් නම් ඒකේ බයිබැක් ගැරන්ටි එකක් දීමේ වගකීමක් රජය හැටියට තියෙනවා. මොකද අපි කොහොමද කොහෙන් හරි පොරයක් ගන්න ඕනේ. ඉතින් අපේ රටේ ඇවිල්ලා නිෂ්පාදනය කරනවා නම් ඇයි අපි නොගෙන ඉන්නේ? අපි අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අම්මමල් රේණුකවත් හිතේ කොහෙවත් නැහැ කවුරු හදන එකක් අරන් ඇවිල්ලා මෙහෙ ගෙනත් දාන්නේ. එතුමා හැමදාම අපිට අපේ හැමතුමාට අපි හැමට කියන්නේ මෙහෙ හදන්න මොන දෙයක් මෙහෙ හදන්න උත්සාහයක් ගන්න කියලා. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. එතකොට අපි ලෑස්ති අපේ රටේ අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ ආයතන දෙක හරහා අපිට මේ අවබෝධතාව ගිවිසුමක් අත්සන් කරලා වැඩේ ආරම්භ කරලා ධර්මාද්‍ය වේදිකයේ විතර ඔබතුමාගේ බාප්පා කෙනෙක් මේ දවස්වල මුදල් අමාත්‍යාංශයේ අයවැය යෝජනා කතා කරන නිසා මේක ගැන අවධානය යොමු කරන්න හොඳ කාලයක් කියලා රයිට් ටයිම් කියලා බාප්පලා ඉඳලා මම මේ රාජ්‍යවතිවරයා ඉඳලා හරි මහින්දානන්ද අලුත්කමගේ ඇමතුමනි චීන නැව ගැන ප්‍රශ්නය. ඒක දෙන ගමන් ඇමතුමා කියපුවට පොඩි ප්‍රතිපූර්ණයක් මටත් දෙන්න විනාඩියක්. ඇත්තටම එතුමිය කියපු දේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු බලන්න අපේ මේ පොහොර අවභාවිතාව. ඉතින් පොහොර අවභාවිතාවට හොඳම විසඳුමක් එතුමිය දෙන්න හදන්නේ. ඉතින් මම හිතන්නේ එතුමියට බයිබැක් ගැරන්ටි එකක් අපි දෙන්න නැත්නම් අපේ මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මමත් අපේ රාජ්‍ය ඇමතුමත් අපි පැහැදිලිව අද ඔබතුමියට ඒ සාතිකය දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබතුමියට ආයෝජකයෝ උදව් ගෙනන්නත් අපි උදව් කරන්න. ඔබතුමියගේ මේකට අපි ආයෝජක ගෙන්නත් රජයේ මහත් වෙලා උදව් කරන්න. අනිවාර්යෙන් අපි අද ඒ සහතිකය දෙනවා. ඔබට ඒ සහයෝගය දෙනවා ඒ තාක්ෂණය ලංකාවට ගේන්න කියලා. දෙවැනි එකේ ඊ අගමැතිතුමා චීන තානාපතිතුමා හමු වීම මේ කාරණයට ලඝු කරන්න එපා. අගමැතිවරයා විවිධ අවස්ථාවල විවිධ තානාපතිවරු හමු වෙනවා. මොකද තානාපතිවරු ඉල්ලීම් කරාම අගමැතිතුමා හමු වෙනවා. දැන් අද රෑ ඇමරිකානු තානාපතිතුමිය හමු වෙනවා. මොකද අපි එතුමාගේ සමු ගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී වගේ විවිධ තානාපතිවරු හමු වන අතරතුරේ ඊයේ චීන තානාපතිතුමාත් හමු වෙලා තිබුණා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා ඇවිල්ලා. එතෙන්දී මේ පිළිබඳ අගමැතිතුමාට අදහස් ප්‍රකාශ කරාම අගමැතිතුමා පැහැදිලිව දරපු ස්ථාවරය තමයි මේ ඇවිල්ලා තියෙන ෂිප්මන්ට් එක අපිට බාර ගන්න බෑ. මේ නැවත චීනයට ගිහිල්ලා අපි ඉල්ලපු ස්පෙસિෆිකේෂන් එකට හදලා දුන්නොත් අපිට පුළුවන් ඒක ටෙස්ට් කරලා නැවත ගන්න. ඒ නිසා
මේක මේ වැරදිට විදියට රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් කරගන්න අපි අවශ්‍යතාවයක් නැහැ. අපි චීනයෙන් පොහොරක් ගන්න එක ප්‍රතික්ෂේප කරා කියලා නැහැ. අපට තියෙන්නේ මේ ෂිප්මන්ට් එක ගැන ප්‍රශ්න. මේ එවලා තියෙන ෂිප්මන්ට් එක විතරයි අපි ගන්න බෑ කියලා කියන්නේ. මේ ෂිප්මන්ට් එක නැවත ගිහිල්ලා අපි කියන ස්පෙસિෆිකේෂන් එකට අපි කියන නිර්ණායකය තුල අපි ඉල්ලපු නිර්ණායකය තුල මේ පොහොර ටික තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගන්නවා. හැබැයි මේ ඇවිල්ලා තියෙන ෂිප්මන්ට් එක අපිට ගන්න බෑ. මේකේ අහිතකර සුද්ධ ජීවීන් ඉන්නවා. ඒ නිසා අපිට මේක ගන්න බෑ. ඒක අගමැතිතුමා ඊයේ තානාපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා. මේ ෂිප්මන්ට් එක නැවතත් චීනයට ගිහිල්ලා අලුතෙන් මේ ප්‍රොඩක්ට් එක අලුත් විදියට අපි මේ ඉල්ලන විදියට හදලා සකස් කරලා අපේ අවශ්‍යතාවයට පරිදි මේක ලැබෙනවා නම් අපි ගන්න සූදානම් කියන තමයි මට වෙන්නේ. එතුමා කියලා තියෙනවා. දිවයින පුවත්පතේ මනෝජ් අබේදීරෝගේ අවස්ථාව. අමතුමා මහාචාර්ය බුද්ධි මාරබේ මහතා ඉවත් කිරීම හෝ ඉවත්වීම පිළිබඳව දැඩි කතා බහක් පවතිනවා. එතුමා මේ ටෙන්ඩරේට මැදිහත් වීමක් කළාද නැත්නම් මේ ගෙන්නූ චීන පොහොර සම්බන්ධ වෙත්මාගේ විවේචන නිසාද? ඒක ගැන අපිට පැහැදිලි කරන්න. එතුමා කිසිම ටෙන්ඩර් එකට සම්බන්ධ වීමක් ඉස්සා නෙවෙයි. එතුමා කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය හදනකොටත් මම තමයි එතුමාව සම්බන්ධ කරගත්තේ. එතුමා කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය හැදීමේදීත් අපිට විශාල දායකත්වයක් ලබා දුන්නා. හැබැයි එතුමා මේ රජය ගත්ත ප්‍රතිපත්තිය එතුමා අපේ අමාත්‍යාංශයේ කමිටු කීපයක කටයුතු කළා. මේ ප්‍රතිපත්තිය හදපු එකේ පමණක් නෙවෙයි අපේ ව්‍යාපෘති ගණනාවක උපදේශකයෙක් හැටියට කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි එතුමා SLI එකේ ප්‍රමිති හදන ප්‍රමිති ආයතනෙත් සභාපතිවරයෙක් හැටියට කටයුතු කරනවා. එතුමා පරිසර අමාත්‍යාංශෙත් යම් තනතුරක් දරනවා. එතකොට එතුමා රජයේ අපේ අමාත්‍යාංශවල සේවාදායකයෙක් හැටියට කටයුතු කරන අතරතුරේ එතුමා මේ රජය ගෙනාපු මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය පිළිබඳ විශාල විවේචන ගණනාවක්. දැන් මේ ගේන නැනෝ නයිට්‍රජන් අපි ගේන හැම එකටම විරුද්ධව එතුමා මත පළ කරන්න පටන් ගත්තා. එතුමා ඒ අතරතුරේ මට පරිසර සංවිධාන ගණනාවකින් පැමිණිලියාව එතුමා පිළිබඳ එතුමා රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරලා තියෙන බවත් ඒ වගේම පසුගිය රජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ග්ලයිෆොසේට් තහනම් කරපු වෙලාවේ ඒකට එරෙහිව එතුමා විශාල ව්‍යාපාරයක් රට තුළ ක්‍රියා කරපු ආකාර පිළිබඳවත් එතුමා පෞද්ගලික රසායන සමාගම් වලට සේවාවන් සපයපු කෙනෙක් හැටියටත් අපිට ඒ තොරතුරුත් එක්ක මට ලියුමක් එවලා තිබුණා. එතකොට මට අපි රජය පරිසර හිතකාමී කෘෂිකර්මයකට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනකොට රසායනික පොහොර සමාගමක සේවා සපයන්නේ අපේ අමාත්‍යාංශය ඉඳලා මතයක් දරනකොට ඒක වැරදි. ඒක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්. ඒ නිසා මම එතුමාව ඒ අපේ අමාත්‍යාංශයේ ඒ තනතුරු වලින් ඉවත් කරන්න කියලා ලේකම්තුමාට උපදෙස් දුන්නා. ඒ විතරක් නෙවෙයි අනෙක් අමාත්‍යාංශ වලිනුත් ඒ දරපු තනතුරු වලිනුත් එතුමා ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා මම විශ්වාස කරන හැටියට. මහාචාර්ය මාරබගේ මේ ස්ථානයේ නැති නිසා අපි ඉල්ලීමක් කරනවා එතුමාට පිළිතුරු දීමේ අයිතිය ලබා දෙන්න බෑ මාධ්‍ය සදාචාරයට අනුව. ඒක නිසා මම විශ්වාස කරනවා පෞද්ගලිකව ඇමතිවරුන් සමග මේ කතාව ලබා ගන්න හොඳයි. මනෝජ් ඔබේ ප්‍රශ්නය සාධාරණයි. මේ වෙලාවේ කරලී තියෙන ප්‍රශ්නයක්. නමුත් සමහර අවස්ථාවලදී එතුමාත් ඒකපාර්ශ්වීය ප්‍රකාශනකුත් කරනවා. ඒක නිසා මේක දෙදෙනාම එකම අන්තයක තියාගෙන ප්‍රශ්නය ඇසීම සාධාරණයි වඩා හොඳයි ඒක. මොකද එතුමාගේ පාර්ශ්වයට පිළිතුරු දීමේ අයිතිය නැත්තම් අහිමි වෙන නිසා. ඔබ අහපු නිසා එතුමාට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. කිසි මම එතුමා සමා වෙන්න මේ එතුමා දිගින් දිගට මේ මත ප්‍රකාශ කරපු හැම වෙලාවකම මම එතුමාට කිව්වා මේ දරන මතය පිළිබඳව ඔබතුමා මේකේ මේ ප්‍රායෝගික පැත්තත් පොඩ්ඩක් කතා කරන්න කියන්නේ කියලා. ඒ නිසා මම එතුමත් එක්ක අපි බොහොම නමුත් එතුමා එක දිගටම මේ දරපු ස්ථාවරයේ අපිට තිබුණ ප්‍රශ්නේ මේකේ අපි මම එතුමාට මඩ ගැහිමක් කිසිම දෙයක් නෙවෙයි. ඔබම දන්නවා රසායනික පොහොර සමාගමක සේවා සපයන්නේ කොහොමද අපේ ප්‍රතිපත්තියත් එක්ක හිටගන්නේ කියන එක. ඒ නිසා මම ඒ සමාගමේ බැලුවොතින් වාර්ෂික වාර්තා එතුමාගේ ජායාරූපේ නම සහ සියල්ල එතුමා අධ්‍යක්ෂකවරයෙක් කටයුතු කරලා තියෙනවා. සේවා සපයන්නේ හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ සමාගමේ දේශනවලට මේව කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ කියන්න දෙයක් නැහැ. එතුමාට ඕනේ අවස්ථාවක උත්තර දෙන්න පුළුවන්. එතුමා කියනවා නම් එහෙම සමාගමක වැඩ කරලා නැහැ. එතුමා හැම දේශන තියලා නැහැ කියලා එතුමා කියනවා නම් ඒ පිළිබඳ මම ඉල්ලාස් කරගන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි මම ප්‍රසිද්ධිය එතුමාගේ සමාව ගන්නත් කැමතියි. එතුමා එහෙම සමාගමක අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරේ නැහැ කියලා කියනවා. අපේ සාකච්ඡාවේ අරමුණ මූලික අරමුණෙන් වෙනස් වෙනවා නැවත එහෙම වුණොත්. අර සාමාන්‍ය රූපවාහිනී මාධ්‍යවල තියෙන ඇමතිවරුන්ට ඉතා හුරු පුරුදු පොරපිටිටයි මේ යන්න හදන්නේ. අපි ආරාධනා කරන මාධ්‍යවේදීන් සාධාරණව පාවිච්චි කරන්න. මේ සෙන්ටර් එක හැදුවේ වෙන අරමුණකට. අපි ඒකට එකතු වෙන්න බලමු. රටේ කාලීන අරමුණක් තියෙනවා. මේක පක්ෂ විපක්ෂ පුද්ගල නෙවෙයි ජාතික සහ අනාගත පරම්පරාව වෙනුවෙන් ලෝක තත්ත්වයන් කවද්ද මේ රට අපි හරි විදිහට තීන්දුවකට එකතු වෙන්නේ. ඒක නිසා අපි එතෙන්ට සාකච්ඡා
සාකච්ඡාව ලඝු කරන්න උත්සාහ කරමු. දැන් අවස්ථාව උදා කර ගන්නවා ස්වාධීන රූපවාහිනියේ නජිත් ඔබට අවස්ථාව. අයිබෝන් උදෑසනක් හැම දෙනෙක්ටම අද දවසේ දැන් බොහෝ වැදගත් අදහස් පළ වුණා මේ විශේෂම අපේ මහාචාර්යතුමිය සඳහන් කරපු කරුණුත් එක්ක ඇමතුමා මේ රාජමන්තුමා දේ තමයි දැන් රටේ ඇති වෙලා තියෙන උද්ඝෝෂණ වලට හේතුව මේ ගොවි ජනතාව මේ ගැන හරියට දැනුවත් නැහැ. දැන් මෙතුමිය සඳහන් කරපු කරුණු කාරණා අපිට හොඳින්ම පැහැදිලි වුණා මේ සිද්ධ වෙන්නේ යන්නේ මොකද්ද සහ මේ පරිසරයට වෙන හානිය පිළිබඳව එතුමිය හොඳට පැහැදිලි කළා. දැන් රටේ ගොවි ජනතාව ඒ ගැන දැනුවත් නැති හින්දා තමයි සමහර වෙලාවට ඔය උස්ගැන්වීමට හොයලා මේ විදිහට විරුද්ධතාවලට මේ නතු වෙන්නේ. දැන් මේක හරි පාඩමක් කරගෙන එමතුමා ඉස්සරහට මොනවා හරි වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය මේක ඉස්සරහට ගමන් කරන්න හදන්නේ මේ මාර්ගයේ මේ විදිහට මේ දැනුවත් කිරීමක් හරි කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා. මම හිතන්නේ මම ඒකට උත්තර දෙන්න ඕනේ නෑ. එහෙම නොදන්නවා නෙමෙයි. මේ රටේ මම පැහැදිලිව කිව්වා දැන් වෙනකොටත් 2,44,000කට වඩා හෙක්ටයාර වගා කරන්න ගොවි ජනතාව වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගමේ ඉන්න නියම ගොවියා සදාචාර සම්පන්නව හොඳ හරි නිවැරදි ගොවියා මේ වැඩේ හොඳටම දන්නවා. අපිට වඩා කාබනික වගාව ගැන දන්නවා. ඒ අය ආරම්භ කරලා තියෙනවා. හැබැයි ඉතින් සමහර කිහිප දෙනෙක් මේක නොදන්න අය මේක උද්ඝෝෂණයට අරගෙන තමන්ගේ කාලය නිර්පරාදේ වේදන් කරනවා කාට හරි බැන බැන ඉන්න. හැබැයි මං හිතන්නේ ඉතාමත් පැහැදිලිව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා පොහොර යොදවන ආකාරය පිළිබඳව මේ පොහොර යොදවුවන් පස්සේ මේකෙන් එන ප්‍රතිඵලය පිළිබඳව ඒ වගේම ගැටලු තියෙනවා නම් ඒ ගැටලු පිළිබඳව අපේ නිලධාරීන් අපි දැනුවත් කරලා තියෙනවා. අපේ කුපනිස මහත්මීන් සියලු දෙනාම අද ගොවි බිමට බැහැලා මේ කටයුත්ත කරනවා. ඒ වගේම හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම ආදර්ශමත් කාබනික පොහොර නිෂ්පාදනයක් මෙට්‍රික් ටොන් 100ක නිෂ්පාදනයක් හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කරනවා. කිහිපයක කරන්න බැරි වුණා අමුද්‍රව්‍ය වල ගැටලුවක් තිබුණ තැන්වලදී අපි ඒක ගැටලුවක් කරගත්තේ නැහැ. මේක අපි ආරම්භ කරලා මාස එකහමාරකින් විතර පස්සේ මේ නිලධාරීන් දැනුවත් කරලා මම අපේ ඇමතුමා සියලුම මේ රටේ සමස්ත කුපනිස නිලධාරීන් 10000ටම අපි මේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක අපිට මූණට මූණ හමු වෙන්න බැරි වුණා. අපි සූම් තාක්ෂණය හරහා හමු වුණා. ඒ වගේම ඇමතුමාත් අපි නිලධාරී සියලු දෙනාම අම්පාර පොළොන්නරුව තිරිකුණාමලය අනුරාධපුර මේ සියලුම දිස්ත්‍රික්කවලට අපි පෞද්ගලිකව ගියා. ගිහලා ගොවි සංවිධාන හමු වුණා. ඊට පස්සේ 300 විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ අපි ඇමතුමාට අවශ්‍ය වුණා අපි ගියා ගොවි බිමට. දැන් මෙතනදී එන්නේ නැද්ද දන්නේ නැහැ නේ සමහර අය. ඊට පස්සේ අපි ඒ යායවල කාන්තලේ පැත්තේ ගොවි බිමට ගිහිල්ලා ගොවියෝන්ගේ මොකද සමහර වෙලාවට මේ නියෝජනය කරන අයට හරියට පණිවිඩය යවන්න දෙන්න බැරුව කතාව ඇත්තටම කොහොමද මේක කරන්නේ ගැටලු තියෙනවද කියන එක බලන්න ගිහිල්ලා අපි සාකච්ඡා කරා. මොකද අපි ඒ දිස්ත්‍රික්ක 5 කිව්වේ ඒකේ තමයි අපේ රටේ සමස්ත නිෂ්පාදනයන්ගෙන් 65%කට වඩා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපි මේ ගිහිල්ලා ඒකේ ගැටලු ටික විසඳ ගන්න කටයුතු කරා. ඉතින් නිලධාරීන් මේ පිළිබඳව දන්නවා. සමහර මෙතනදී කියන්න ඕනේ සමහර නිලධාරීන් මේ වැඩේ නැහැ. මේ කාබනික වගාවට කැමති නැහැ. ඉතින් මේකෙන් රසායනික වලින් මොනවා හරි හම්බුණාද කරුණාද කියන එක දන්නේ නැහැ. එහෙම නිලධාරීන් ඇහුව ගමන් කියනවා මම ඒකයි මේ ප්‍රශ්නේ ගැටලුව එන්නේ. ඒ වගේ නිලධාරීකින් අපේ ගොවියෙක් ගිහිල්ලා එවම කාබනික පොහොර කොහෙන්ද තියෙන්නේ? කාබනික වගාව කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ ඒක. ඒක ඔක තීරණය ගත්ත කෙනාගෙන් අහන්න කියලා ප්‍රසිද්ධිය කියන තැන් තියෙනවා. ඉතින් අපි ඒ අය පිළිබඳවත් අපි වහාම ඒ කටයුතු කරන අවශ්‍ය විදියට එහෙම නැත්නම් මේ පිළිබඳව ගොවියෝ මම මේ කියන්නේ නැහැ 100%ක් සියල්ල දැන් දන්නවා ඔක්කොම හරි කියලා. මේක අපි ප්‍රතිපත්තියක් අරගෙන මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට යම් අඩුපාඩුකම් ඇති ඒවා අපි පිළිගන්නවා. මේක සියල්ල එකපාරට අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණා. නමුත් අපි දිගින් දිගට මේ වෙනකොටත් අපි පුහුණු වීම කටයුතු කරනවා. ඇමතුමනි දැන් සමහර මාධ්‍ය ප්‍රවෘත්ති අපි සියලුම මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ටික දිහා බැලුවොත් එහෙම වැඩසටහන් නිෂ්පාදකවරු ප්‍රවෘත්ති විශේෂාංග රචකයෝ වෙන්න පුළුවන් ප්‍රවෘත්ති නිෂ්පාදකවරුන්ව දැනුවත් කරන්න අධ්‍යක්ෂ ජනරාල්තුමනි යම් වැඩ පිළිවෙලක් සමහරට ඕන නොදැන හින්දා එක පැත්තක් විතරක් වාර්තා වෙනවා ගතිකුත් තියෙනවා. නෙගටිව් පැත්ත විතරක්ම වාර්තා වෙන්නේ. නිෂ්පාදකතුමාගේ දැනුවත් භාවය පිළිබඳවත් පරීක්ෂා කරන්න එපා. කොයි බිම සම්බන්ධව නෙගටිව් ඒවා විතරක්ම යන්නේ ඇයි කියලා සමහර මාධ්‍යවල ප්‍රවෘත්ති ප්‍රචාරණ දිහා බලපුවම මාධ්‍ය ආයතන දැනුවත් කළා අදට පෙර දැනුවත් කිරීමක් වුණාද නැත්නම් උන්ට පුළුවන් ද සේවාව ලබා ගන්න අපිට පුළුවන් ද ක්‍රමවේදයක්? සමහර මේක මම හරියට දන්නේ නැහැ කියනවා. සමහර මාධ්‍ය ආයතනවල ආයිතිකරුවෝ තමයි අපේ ජනාධිපති කාර්යසාධක බලකයි සමාජිකයෝ නම් කියන්න බෑ. දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ අය තමයි ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ. ඕනනම් ඉතින් නම් දෙක තුනක් කියන්න පුළුවන්. මේ අනවශ්‍ය ඉන්න කියන්න. නෑ අර අතෙන්ට ගෙනියන්න එපා. නෑ නැතෙන්ට ගෙනියන්න. ඒ හොඳට දන්නවා.
ඉතින් සමහර වෙලාවට අපිට දැන ගැනීමයි ඕනකමයි අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අමාරු වැඩක් කරනකොට මම කිව්වා වගේම හරි අමාරුයි මේ වැඩේ කරන්න. මේක පහසු වැඩක් නෙමෙයි. එකපාරට අපි 180ක අනිත් පැත්තට වේගෙන් හැරෙනවා. හැබැයි අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ මේක 2019 මේ ආරම්භ කරපු වැඩ පිළිවෙලක්. අපි කන්න 3ක් තිස්සේ කාබනික පොහොර 30ක් රසායනික පොහොර 70ක් භාවිතා කරමින් කන්න 3ක් තිස්සේ මේ වගාව ආව දිගින් දිගටම. එතකොට තමයි අතිගරු ජනාධිපතිතුමා මේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එතකොට මේ අමාත්‍යාංශයේ භාරව හිටියේ චමල් රාජපක්ෂ මහත්මයා මම පෞද්ගලිකව ඒ හින්දාම දන්නවා මේ වගාව සාර්ථක වුණා. එතකොට තමයි මේ කාබනික ඝන පොහොර, දියර පොහොර, ජෛව දියර පොහොර තාක්ෂණය පිළිබඳව අපේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඒ ආයත් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් ආවේ. මේක එකපාරට ගත්ත තීරණයක් නෙමෙයි. අනිත් එක අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම පොතේ 39 වෙනි පිටුවේ මේ පිළිබඳව සඳහන් කරනකොට ආයි කාටවත් කට උත්තර නැති වෙන හරියටම පැහැදිලිව කාබනික ඝන පොහොර පිළිබඳවත් ජෛව තාක්ෂණය යොදා ගැනීමවිල දියර පොහොර පිළිබඳවත් කාබනික වගාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේක නොදැනගෙන කරා විතර නෙමෙයිනේ. හොඳටම දැනගෙන කරපු එකක්. හොඳයි. අපි ඉකොනොමිස්ට් සංග්‍රහයේ ශිහාර් අනීස් ඔබට අවස්ථාව. ශිහාර්. ස්තුතියි කින්ස්ලි. මම ප්‍රශ්න දෙකක් තියලා තුනක් ඇක්චුවලි. පළවෙනි එක තමයි ඒප්‍රිල් වල අර ජනාධිපතිතුමා නිවේදනය නිකුත් කරනකොට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කෙමිකල් ෆර්ටිලයිසර් නැත්නම් මේ සාමාන්‍ය පොහොර මේ ආනයනය කිරීම නවත්තනවා කියන ඒ ගැසට් එක කරනකොට ඇත්තටම අපි සූදානම් වෙලා හිටියේ නැහැ නේද මේ කාබනික පොහොර වගාවකට. එතන ඉඳලා නේද පටන් ගත්තේ. එතන අපි මත ප්‍රමාණයක් තිබුණේ නැද්ද? ඒ කියන්නේ දැන් තියෙන උත්පෝෂණය ඔක්කොම එතනින් නේද පටන් ගන්න. එහෙම නැත්නම් අපි සූදානම් වෙලා හිටියනම් මේ ප්‍රශ්න අපිට පොඩ්ඩක් නිරාකරණය කරගන්න තිබුණා නේද? ශිහාර් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලබා ශිහාර් සමාන්න. පළවෙනි ප්‍රශ්නෙට මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් පිළිතුරු ලබාගෙන අපි දෙවෙනි ප්‍රශ්නෙට යමුද? හොඳයි. ඔව් ශිහාන් ජනාධිපතිතුමා අප්‍රේල් මාසයේ 27 වෙනිදා තමයි මේ තීන්දුව ගත්තේ. එතකොට අපි යල කන්නේ තමයි එතකොට අපි ඉන්නේ. එතකොට අපි මාස් කන්නේට තමයි අපි සූදානම් වෙන්න තියෙන්නේ. එතකොට ඔක්තෝබර් මාසේ 15 තමයි මාස් කන්නේ පටන් ගන්න. ඔක්තෝබර් මාසේ මුල. එතකොට අපි ගත්තාම මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. අපිට මාස 5ක කාලයක් තියෙනවා. අපි ගත්තොතින් අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන මුළු වපසරිය බිම් ප්‍රමාණය ගත්තොතින් හෙක්ටයාර් ලක්ෂ 16ක් වගේ තමයි වගා කරන්නේ. ඒතර අපිට තියෙන්නේ මේ හෙක්ටයාර් ලක්ෂ 16ට අවශ්‍ය පොහොර ටික ලබා දෙන එක. අවශ්‍ය කාබනික පොහොර ටික ලබා දෙන එක තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට මාස 6ක් ඇතුළත ඒකට සූදානම් වෙන්න බැරි නම් ඉතින් ඒක අපේ ඇත්තේ තියෙන වැරද්දක්. ඉතින් ඒ නිසා අපිට මේකේ වැඩේ තියෙන්නේ අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවක් හැටියට මේක මාකට් කරගන්න බැරි වුණා අපිට. අපි ඒක බොහොම නිහතමානීව ආණ්ඩුව හැටියට පිළිගන්න ඕනේ මේක මාකට් කරගන්න බැරි වුණා. දැන් බලන්න මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව පිළිබඳව වැඩියෙන්ම කතා කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි එන්න ඕනේ එළියට බහැලා මේක ගැන කියන්න ඕනේ. මේකේ ප්‍රතිලාභ හම්බ වෙන්නේ කාටද? හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ එක දවසක් කතා කරා. ඊළඟට පරිසර අමාත්‍යාංශය. පරිසරයට මේකෙන් වෙන වාසිය. දැන් මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය කතා කරාද? ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මම ඒක එදත් කිව්වා මේක මාකට් කරගන්න බැරි වුණා. මේ මාකට් කරගන්න බැරි වෙච්ච එක තමයි අපි කරගත්ත අපි අතින් වෙච්ච ලොකුම වැරද්ද. මොකද අපිට අමාත්‍යාංශයක් හැටියට අපිට මේක ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එකයි මාකටිං පාර්ට් එකයි දෙකම අපිට කරන්න බෑ. මොකද අපි මේක ක්‍රියාත්මක කරලා ගොවියට කියනකොට ගොවියා මේක බලන්නේ තව පැත්තකින්. දැන් බලන්න මහාචාර්යතුමිය මේක ගැන කතා කරාම මධ්‍යස්ථ මතධාරියෙක් හැටියට ඒක ඔබ මාධ්‍යවේදීන් හැටියට ඔබට මොනවද දැන් බලන්න අපි මේ පාවිච්චි කරන පොහොර වලින් 70%ක් යන්නේ එළියට. හැබැයි එතුමිය මේ නලව තාක්ෂණය හරහා මේ සියලු පොහොර මේ ශාකයට ලැබෙන ක්‍රමවේදයක් පිළිබඳව. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අපිට මේක ඊටාම ප්‍රමාණවත් මේක කරගන්න හෙක්ටයාර් ලක්ෂ 16කට මාස 6ක් ඇතුළත ගොවීන් දැනුවත් කරලා මේකට යන්න බෑ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි දැන් උතුරු නැගෙනහිර ගත්තොතින් ජනාධිපතිතුමා සමස්ත ජාතික ගොවි සම්මේලනයක ඇදවපු වෙලාවේ උතුරු නැගෙනහිර ගොවි සංවිධානය කිව්වේ අපිට 2010 වෙනකම් කවදාවත් පොහොර දීලා නැහැ මේ ආණ්ඩුව කියලා කිව්වා. 2010 වෙනකම් ඔබතුමා අපිට රසායනික පොහොර දුන්නෙත් නැහැ මේක ඕනෙත් නැහැ කියලා තමයි කිලිනොච්චිය මඩකලපුව කියන ඒගොල්ලෝ කිව්ව අද වෙනකම් එක උද්ඝෝෂණයක් නැහැ. එක විරෝධතාවයක් නැහැ උතුරු නැගෙනහිර.
සියලුම ගොවියෝ අපේ රටට වැඩිම නිෂ්පාදනය වෙන්නේ උතුරු නැගෙනහිරින්. වගාව දැන් පටන් ගන්නවා. දැන් වගාවත් පටන් අරගෙන දැන් 60% විතර 85% කිලිනොච්චේ ඔබතුමාට මතකයි අපි ඊයේ කතා කරපු වෙලාවේ 95% කිලිනොච්චේ වගා කරලා. ඒ නිසා දැන් බලන්න මේක මම මේ කියන්නේ මේක පමණක් නෙවෙයි. දැන් මේ කාබනික කෘෂි කර්මාන්තයේ උතුරු නැගෙනහිර කරනවා විතරක් නෙවෙයි. සියලු පාසල් වල උගන්වන උතුරු නැගෙනහිර. කොවිඩ් අඩුම රෝගීන් අඩුම ප්‍රමාණයක් මියන උතුරු නැගෙනහිර. ඉතින් ඇයි මං අහන්නේ හොඳ දේවල් ගන්න බැරි. ඒ ප්‍රදේශවල මිනිස්සු හොඳ දේවල් ගන්නවා. ඒ කනගාටුවෙන් වුණත් අපි ඒක කියන්න ඕනේ. නිසා ජනාධිපතිතුමා අප්‍රේල් 27 ගත්ත තීන්දුව පිළිබඳ නෙවෙයි එතුමා තීන්දුව ගත්තේ 2019. 2019 ප්‍රතිපත්ති ප්‍රකාශයට දානවා 2020 මගේ ගරු රාජ්‍ය අමාත්‍යතුමයි තව ඇමතිවරයෙක් දානවා මේ විශේෂ සම්බන්ධයෙන්. ඒ වගේම 2020 21 අවුරුද්දේ බිලියන 1.5ක් ප්‍රතිපාදන වෙන් කරනවා මේ සදා අප්‍රේල් 21 තීන්දුව ගන්නවා. නිසා මේක මේ කලබලයට ගත්ත තීන්දුවක් නෙමෙයි ඔක්කොම අපි හදාගන්න චිත්‍ර. අපි ඔළුවෙන් හදාගන්න දේවල් මේ. දෙවෙනි ප්‍රශ්නය කෙටියෙන් අහන්න අපිට උපාලි දිසේරම්ට ඊට පස්සේ අවස්ථාව ලබා දෙනවා දෙවෙනි පුවත්පත වෙනුවෙන්. ශිහාර ඔබේ දෙවෙනි ප්‍රශ්නයට අවස්ථාව. ඔබ රැඳී ඉන්නවා නම්. ස්තුතියි කිංස්ලියෝ. තවත් ප්‍රශ්නයක් තමයි අමතුමා දැන් ඔබතුමාලගේ රජයෙන් කියලා තියෙනවා යම් කිසි ගොවියෙකුට පාඩුවක් සිදු වෙනවා නම් ඒ කියන්නේ කාබනික ප්‍රහර දාලා පාඩුවක් සිදු වෙනවා නම් ඒක රජයේ දරා ගන්නවා කියලා. ඒ ක්‍රමවේදය කොහොමද කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්. ඒ පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රමාණවත්යෙන් කමිටුවක් දැන් හදාගෙන යනවා. උදාහරණයක් ගත්තොත් ඉතින් හෙක්ටයාරයකට නිෂ්පාදනය අපේ රටේ දල වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් 4.5යි. අපි හිතමු මෙට්‍රික් ටන් 4.25යි. එතකොට 2.5ක පාඩුවක් ගොවියට සිද්ධ වෙනවා. ඒකට වෙන වන්දි පූර්ණිය අපි කරනවා. ඉතින් මේක බොහොම පහසු දෙයක්. ඉතින් ඒ නිසා ඒක දැනට හදාගෙන යනවා අපි චක්‍රලේඛනයේ ලබන සතිය වෙනකොට යවනවා. මේකේ අපි දන්න ශිල්ප ශාස්ත්‍රය අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා අපි දෙන්න දන්නේ නැහැ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා කියන විදිහට මේ කියන විදිහට පොහොර ටික ගොවියා දෙනවනම්. ඒ කියන්නේ අපි කොම්පෝස්ට් පොහොර ටික දාලා ජෛව දියර පොහොර ටික දාලා ඊට පස්සේ නයිට්‍රජන් 3 වරක් දාලා පොටෑසියම් ක්ලෝරයිඩ් එක දාලා මේක හරියට බලා ගත්තොත් නිෂ්පාදනයේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මේක මේ මතයක් හදන්නේ දැන් ඔබ බලන්න දැන් මොන දේද මේ දැන් මේක අනිත් පැත්ත හරවන්න කියන දේ බලන්නකො දැන් ඉස්සෙල්ලාම කො පොහොර නැහැ. ඊළඟට කො පොහොර වල ප්‍රමිතිය නැහැ. ඊළඟට කියනවා මේ පොහොර නිෂ්පාදනයේ අඩුවක් වුණොත් වන්දි නැහැ. ඊළඟට කියනවා වන්දි දෙන්න සල්ලි නැහැ. ඉතින් මොකක් හරි දෙයක් හදාගෙන එල්ලෙනවා ඉතින් මේකේ. ඒ නිසාම අපි කියන්නේ මේ පිළිබඳ නිකන් අනියත බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නිකන් සංඛ්‍යාවලින් බලමු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමනි මම දන්නවා ඔබතුමාට මේ වෙලාවේ දත්ත සංඛ්‍යා නැතුව ඇති. නමුත් ආසන්න වශයෙන් අවබෝධයක් තියනවාද සාමාන්‍යයෙන් මේ කන්නයකට කොච්චර රසායනික පොහොර ගෙන්වන කාලේ අපි වෙළඳ පොලින් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් කොච්චර වැය වුණාද? දියර පොහොර සඳහා එහෙම නැත්නම් අපි ගෙන්නන කාබනික පොහොර සඳහා ඇස්තමේන්තුගත වියදම කොච්චරද? දැන් ඊටු මුදල කීයද කියලා ඔබ ගාව දත්ත තියෙනවා. නැත්නම් අපි මුදල් අමාත්‍යාංශයෙන් හොයාගෙන මාධ්‍ය වෙදින් සමග බෙදා ගන්න දෙයක්. නෑ ඒක අපේ මේ අපි ගෙන ප්‍රමාණය ගත්තොත් අපි බිලියන 35ක් තමයි පොහොර ආනයනය කිරීම සඳහා රජය වැය කරන මුදල. හැබැයි මේ අවුරුද්දේ අපි රසායනික පොහොර ගෙනාව නම් අපිට ඒ කියන්නේ අද යූරියා එකක මිල $1000යි. අපි කලින් ගේනකොට 275යි. අද අපි මේ ප්‍රතිපත්තියේම ආණ්ඩුව හිටියනම් අවම බිලියන 100ක්වත් ඇයි මේ අවශ්‍ය පොහොර ප්‍රමාණය අපිට ගෙන්නන්න. හැබැයි අපිට මේ කාබනික පොහොර ගෙන්නන එකට ඒ මුදල යන්නේ නැහැ. එවැනි ප්‍රමාණයක් අපිට යන්නේ නැහැ. ඊටත් වැඩිය මේ වෙන් කරපු මුදලෙන් 50%ක් විතර දේශීය නිෂ්පාදකයට සහ ගොවියට තමයි මේක දෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් බිලියන 35ක් තමයි රජය වැය කරේ පෞද්ගලික අංශයත් එක බිලියන 65ක් වගේ තමයි පහුගිය අවුරුද්ද වැය කරලා තියෙන්නේ. නමුත් අද තියෙන යූරියා මිලත් එක බිලියන 100කටවත් අපිට මේ පොහොර ගෙන්නන්න බෑ. අපි රසායනික පොහොරවලම හිටියනම් මොකද 300කින් යූරියා මිල ඉහළත් ගිහිල්ලා ඒ වගේම ලෝකෙ දැන් නැහැ. හොයා ගන්නත් අමාරුයි. අපි අලුත් ආර්ථික පැත්ත වගේම අනිත් දේවල් ගැනත් අපි බලමු. පරිසරය වගේම මිනිසුන් සම්බන්ධව ජනාධිපතිතුමා දරන ඉදිරි දැක්මේදී ඔහුගේ ප්‍රතිපත්තිය කොයිතරම් දුරට සමාන්තර වෙනවද ලෝකනායකයන්ගේ දැක්මත් එක්ක විශේෂයෙන්ම පාරිසරික හිතකාමී දේවල් පිළිබඳ ෆොසිල් ඉන්ධන වලින් බැහැරවීමේ ප්‍රතිපත්තියට අපි එකඟ වෙනවා. මේ සත්‍යන්තය වෙනකොට ජාත්‍යන්තරයත් සමග එකඟ වෙලා. ඒතකොට මේවා යන්නේ හරිත විප්ලවයක් සඳහා පරිසරවේදීන් පරිසරය පිළිබඳව ඉගෙන ගනිද්දී කවදාවත් සැබෑ නොවන සිහින විදිහටයි ලෝකේ අපි මේවා මාතෘකාව විදිහට ඉගෙන ගත්ත. ඒවා ප්‍රායෝගිකව පොළොවේ යථාර්ථයක් වෙන කාලේ උදා වෙනවා. කොවිඩ් අර්බුද මැද්දේ වුණත් මම හිතනවා උපාලි සේරම් මහත්මයා ඔබේ අවස්ථාව උදා කරගන්න ප්‍රශ්නෙට. මියුට් කරනවානේ. ඔව් අහන්න. හලෝ. මට තියෙනවා මේ ප්‍රශ්නයක් ඇමතුමාගෙන් අහන්න. දැන් ඇමතුමා ඉස්සෙල්ලා කිව්වා දැන් ගොවියාගේ අස්වැන්න අඩු වුණොත් ඒකට වන්දි ගෙවනවායි කියලා.
ඒ අස්වැන්න අඩු වුණාම පාරිභෝගිකයාට මොකද වෙන්නේ? පාරිභෝගිකයාට එතකොට දැන් හාල් කිලෝ දෙකක් ගන්න ගිහිල්ලා එක හාල් කිලෝ එකයි එකට ඉතුරු හාල් කිලෝ එක සල්ලි දෙන්න බෑනේ. එතකොට ඒ අස්වැන්න අඩු වෙන එකට පිටරටින් හාල් ගේනවද? ඊළඟ අනිත් ප්‍රශ්නය තමයි මගේ තියෙන දැන් ඊයේ හිටපු කෘෂිකර්ම මැති දුමින්ද දිසානායක මැතිතුමා කිව්වා LC එකක් ඕපන් කරන්න ටෙන්ඩර් එකක් ඒක අප්‍රූව් කළාට පස්සේ කියන සැම්පල් අප්‍රූව් කළාට පස්සේ කියලා. එතකොට දැන් මේ ආපු කාබනික පොහොර නැවට සාම්පල් අප්‍රූව් කරන්න ඉස්සෙල්ලා LC ඕපන් කළේ. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයේදී එතුමා කිව්වේ වෙළඳ පොලේ ආහාර හිඟයක් ඇති වෙනවද කියලා තමයි. ඔබතුමාට ආහාර හිඟය පිළිබඳ උත්තරයක් දුන්නොත් අපේ රටේ යලට සහ මහට ගිය කන්නේ වගා කරපු භූමිය ගත්තොත් මිලියන 1.3. මහට හෙක්ටයාර් ලක්ෂ 8ක්. අධ්‍යක්ෂ ජනරල්තුමා මම වැරදි නම් නිවැරදි කරන්න. මහට හෙක්ටයාර් ලක්ෂ 8ක් යලට ලක්ෂ 5ක්. ඒතර ලක්ෂ 13ක්. ඒතර අපි හෙක්ටයාර් ලක්ෂ 13ක් මේ රටේ වගා කරනවායි කියලා කියන්නේ හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටන් මිලියන 4.5ක් නිෂ්පාදනය කරන අපි එවරේජ් එක ගන්න. එතකොට V මෙට්‍රික් ටන් මිලියන 5.4ක් නිෂ්පාදනය වෙනවා. එතන V මෙට්‍රික් ටන් 5.4ක් මේක හාල් බවට පරිවර්තනය කරන්න 1.3න් අපි 1.5න් අඩු කරාට පස්සේ හාල් මෙට්‍රික් ටන් මිලියන 3.4ක් විතර ගිය අවුරුද්දේ අපි නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒතර අපේ රටේ ජාතික අවශ්‍යතාවය මාසෙකට හාල් මෙට්‍රික් ටන් 1,95,000යි. එතකොට අපිට අවුරුද්දකට ඕන වෙන්නේ හාල් මෙට්‍රික් ටන් මිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක්. එතකොට කින්ස්ලි ගිය අවුරුද්දේ ගත්තත් අපිට හාල් මෙට්‍රික් ටන් මිලියන 1.1ක අතිරික්තයක් අපේ මේ භූමිය වගා කරාම තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගා කරන ක්‍රමවේදය තුළ නිෂ්පාදනයේ 10%ක් අඩු වුණත් අපිට ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. 15%ක් අඩු වුණත් ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. රටට අවශ්‍ය හාල් ප්‍රමාණය අපි ළඟ තියෙනවා. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ දුමින්ද දිසානායක ඇමතිතුමාගේ දැනුම තමයි එතුමා උත්තරේ දුන්නේ. මට මේ ටෙන්ඩර් පිළිබඳව මට දැන් මොකද මේ එක ටෙන්ඩර් එකකටවත් මම හරි වගේ රාජ්‍ය අමාත්‍යතුමාවත් සම්බන්ධ වෙන්නේ නැහැ. අපිට නිලධාරීන් ලබා දෙන උපදෙස් අනුව තමයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා අපි ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් හැඳවලා තියෙනවා. ඒ ටෙන්ඩර් එකේදී ඒ සමාගම කියලා තියෙනවා මේ අදාළ ස්පෙસિෆිකේෂන් එකට දෙන්න එකඟයි කියලා. ඒ එකගතාවයේ මත තමයි අපි LC එක අරින්නේ. ඒක තමයි ටෙන්ඩර් එකේ තියෙන නීතිය. ඒතර LC එක අරිනකොට ඒගොල්ලෝ අපිට බිග් බොන්ඩ් එකකුත් තියෙනවා. ඒගොල්ලෝ US මිලියන 5ක ඩිපොසිට් එකකුත් අපිට තියලා දානවා. ඒ අතරතුරේ අපි සාම්පල් ගන්නවා. ඒ සාම්පල් ඒ ගිවිසුමේම තියෙනවා. ඒ අරගෙන ඒක වැරදුනොත් අපි ඒක බාරගන්නේ නැහැ කියලා. ඉතින් මේක සාමාන්‍ය ටෙන්ඩර් එකකදී එහෙම තමයි තියෙන්නේ. අපි LC එකක් කරනවා. ප්‍රොඩක්ට් එක අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක නැත්නම් අපිට ඒක රිජෙක්ට් කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒක සාමාන්‍ය තියෙන්නේ ඒකට ප්‍රශ්නයක් වුණොත් ආබිට්‍රේෂන් එකක් කියලා තියෙනවා. ඒ නිසා මේ දුමින්ද දිසානායක ඇමතුමා උත්සාහ කරේ අපි මේ සාම්පල් ටෙස්ට් කරන්නේ නැතුව අපි ගෙනාවයි කියලා. ඒ නිසා අපි ටෙන්ඩර් එකක් හැඳවීමේදී කරලා තියෙන්නේ අපි ස්පෙસિෆිකේෂන්ස් කියලා තියෙනවා. මෙන්න මේ නිර්ණායකයන්ට හැකි පොහොර ඔබට දෙන්න පුළුවන්. එතකොට මේ සමාගම අපිට සහතිකයක් දෙනවා. ඌ අපිට ඒක දෙන්න පුළුවන් කියලා. එතකොට මේ අතරතුරේ ඒ සහතිකයට තමයි අපි ඉර්ෂ්‍ය කරලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ට බිග් බොන්ඩ් එකක් අරගෙන තියෙනවා. ඒ වගේ මේකෙදි තියෙනවා අපි සාම්පල් ටෙස්ට් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ටෙන්ඩර් එකට අනුව අපි සාම්පල් ටෙස්ට් කරලා තියෙනවා. ඒක මේ එතුමා දන්නේ නැතුව ඇති. එතුමා අමාත්‍යවරයා හැටියට කාලේ ඉඳදිත් මේ විදිහටම තමයි පොහොර ගෙන්නන්න LC අරලා තියෙන්නේ. මේකට විශේෂත්වයක් කරයි කියන එක එතුමා පෙන්වන්න උත්සාහ කරා. ඒ එතුමා දන්න දේ එහෙම දෙයක් වෙලා නැහැ. මෙතෙක් පොහොර ගෙන්නන්න කරපු අනුගමනය කරපු ක්‍රමවේදෙම තමයි මේකටත් අනුගමනය කරලා තියෙන්නේ. අමල් ජයසිංහ AFP පුවත් සේවයෙන් ඔබේ අවස්ථාව අමල්. අමල් ඔබේ අවස්ථාව උදා කරගන්න. හොඳයි නැවත අමල් සම්බන්ධ කරගන්න අතුරු අපිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් අමල් ඔබ කතා කරන්න මම කරන්න බැරුව තිබුණා දැන් ඒක හරි අමතුමා කෘෂිකර්ම අමතුමාගෙන් ඔය චීනෙන් ගෙන්නපු ඕගැනික් පොහොර සම්බන්ධයෙන් දැන් අවසාන තීන්දුව මොකද ඒක නැවතත් පරීක්ෂණයට ලක් කරනවද ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද මොකක්ද ඒකට වෙන්නේ කියලා. ඔව් අමල් දැන් අපි චීනෙන් ගෙනාපු පොහොර අපි ඒ සමාගමට කියලා තියෙනවා අපි ඉල්ලපු නිර්ණායකය තුල මේ පොහොර නැති නිසා මේ නැවත ගෙනියලා අපි ඉල්ලපු නිර්ණායකවලට අනුව පොහොර සකස් කරලා අපිට සාම්පල් ටෙස්ට් කරලා අපි ඉල්ලපු නිර්ණායකවලට තියෙනවා නම් අපි පොහොර ගන්න කැමැත්ත පළ කරලා තියෙනවා. මේ ෂිප්මන්ට් එක අපි ගන්නෙ නැහැ. මේක අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අනුව මේ සමාගම නැවතත් මේ පොහොර තොගය ඒ රටට නැවත ගෙනියන්න ඕනේ. ගෙනියලා ඒක බාලා අලුතෙන් අපි ඉල්ලන නිර්ණායකයට පොහොර හදලා
අපිට දුන්නොත් පමණයි අපිට මේ පොහොර ගන්න පුළුවන්. එමෙතුනේ අර තුන්වෙනි පාර්ශවයක් දෙගොල්ලොම පිළිගන්න එකක් පිළිබඳව හෙට්ටු කිරීමක් ගැන මාධ්‍යවල වාර්තා වෙනවා සමාජ මාධ්‍යවල. එහෙම එකක් වුණාද? ඒක ප්‍රබන්ධයක්ද? නෑ එතුමාලා ඉල්ලීමක් කරා අපේ රාජ්‍ය අමාත්‍යතුමා ගියපු වෙලාවේ අපි මේ කරන ටෙස්ට් එක ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකක මේක ටෙස්ට් කරොත් මොකද කියලා. ඉතින් අපි ඒකට විරුද්ධතාවයක් දැක්ුවේ නෑ. ඉතින් ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එක ටෙස්ට් කරන්නත් පුළුවන්. හැබැයි අපි අපේ ලැබ්ස් වලත් අපි මේක ටෙස්ට් කරනවා. ඉතින් ඒ නිසා අපි කිව්වා අපේ ක්වොරන්ටයින් එකේ අපේ තියෙන නීතියට අනුව අපිට සිද්ධ වෙනවා අපේ ක්වොරන්ටයින් එකෙන් ටෙස්ට් කරන්න. අපි ඒක ටෙස්ට් කරනවා. ඒ අතරතුරේ අපිට ස්වාධීන ලැබ් එකක ටෙස්ට් කිරීම පිළිබඳ අපේ විරෝධතාවයක් නැහැ කියලා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ TDK ජයන්ත මහත්මයා ඔබේ අවස්ථාව. ඇහෙනවද? ඇහෙනවා කියන්න ප්‍රශ්නේ අහන්න. මම ඇත්තටම මේ හැමතුමාලා දෙනා අහන ප්‍රශ්න ගොඩක් අපේ මාධ්‍යෙන් දැම්මා. මට තියෙන්නේ මේ අපේ මහාචාර්යතුමීගේ ප්‍රශ්නයක් අහන්න. දැන් මේ පොහොර වර්ගය හඳුන්වන්නේ අපි නැනෝ නයිට්‍රජන් දියර පොහොර කියලා. මේ වචනෙම තියෙනවා නයිට්‍රජන් පිළිබඳව පමණයි සඳහන් වෙන්නේ. දැන් එතකොට මහා මාත්‍ර මූලද්‍රව්‍ය හැටියට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම් මැග්නීසියම් මූලද්‍රව්‍ය 9ක් සම්බන්ධ වෙනවා. ඒ අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් එනවා තව 7ක් ඔය මැංගනීස් සිංක් වගේ. දැන් පොහොරක් කියන්නේ මේ සියලු පෝෂක අන්තර්ගත වුණොත් තමයි ගහක අස්වැන්න හරියන්නේ. දැන් මේ නයිට්‍රජන් දියර පොහොර කම් මේ එක වර්ගයක් ගැන විතරයි සඳහන් වෙන්නේ. මහාචාර්යතුමනි මේ සියලු පොහොර වර්ග ලබා දෙන්න පුළුවන්ද මේ නැනෝ ක්‍රමය මගින්? ඇත්තටම නැනෝ ක්‍රමය මගින් ඔබතුමගේ පිළිතුරකින් පස්සේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ගන්නොත් අපිට පිළිතුරක් ඔබතුමා පැහැදිලි කරනවා. ඔව්. ඇත්තටම මම ගේන ප්‍රොඩක්ට් එක ගැනවත් මුකුත් ඒ ගැන කතා කරන්නේ මේකේ සයන්ටිෆික් බේසිස් එක ගැන කියන්නම්. අපිට ඉතින් අනිත් මූලද්‍රව්‍යත් ලබා දෙන්න පුළුවන් නැනෝ ක්‍රමය මගින්. උදාහරණයක් විදිහට අපේ කණ්ඩායම නිර්මාණය කරපු එකට අපිට තව සින්ක් ඒ වගේ ශුද්ධ මූලද්‍රව්‍ය ඇතුල් කරන්නත් පුළුවන් විදිහට අපි ඩිවෙලොප් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට මේ නැනෝ ක්‍රමය මගින් ওই ශුද්ධ මූලද්‍රව්‍ය ගොඩක් ඒවා දෙන විදි මේ වෙනකොටත් පර්යේෂණ පත්‍රිකාවල පළ වෙලා තියෙනවා. ඉතින් රසායන විද්‍යාව අනුව අපිට මේවා ඉන්ජිනියර්ඩ් මටීරියල්ස්. එහෙම නැත්නම් අපි කියන්නේ අපි මේවා හදන ඒ කියන්නේ ඉන්ජිනියර් කරනවා. එතකොට අපිට පුළුවන් රසායන විද්‍යාව අනුව මැනිපියුලේට් කරන්න. ඒ කියන්නේ නැනෝ වර්ල්ඩ් එකට ගිහිල්ලා මේවා අපිට එහෙට මෙහෙට ඇටම්ස් කරලා මේ ඇටම්ස් මූව් කරලා අපිට පුළුවන් මේක වෙනස් කරන්න. ඉතින් ඒ නිසා විවිධ ආකාර තියෙනවා, ක්‍රම තියෙනවා. අපිට පුළුවන් මේ විදිහට ඉතුරු මූලද්‍රව්‍යත් ඇතුල් කරන්න. ඉතින් උත්තරේ ඔව්. අධ්‍යක්ෂ ජනරාල්තුමනි ඔබතුමාටත් පැහැදිලි කරන්න වෙනවා. මොකද මේ ඒ අතරතුරේදී පිළිතුරට පස්සේ මගේ ප්‍රශ්නයක් පොදුවේ ඊළඟට මේ ගුජරාට් දේශයේ පස ගැනයි ලංකාවේ පස ගැනයි අපි පාංශු මේ සමීක්ෂණයක් කරනවා කියලා පහුගිය දවස්වල කියවුණා. මේවා නොදැනද එළියෙන් එන එක මොකද තාම එක ටෙස්ට් පීරියඩ් එක තියෙන්නේ. අදර්ශ ගොඩක් මත යනවා. මම කැමති මේ පොහොර ප්‍රශ්න අදින් මෙතනින් කතා කරලා සමාප්තියක් දකින්න. ඒක නිසා මම ඔක්කොම උත්තර ටික එකපාර දෙන්න. කින්ස්ලි දැන් අපි ගත්තම මොකද මේ මෙතුමියගේ මම ප්‍රශ්නේ බාර ගන්න උත්සාහ කරෙත් මොකද මෙතුමිය නයිට්‍රජන් ගැන කතා කරනකොට මොකද අපි දැන් සම්පූර්ණ පද්ධතිය ගැනම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහොම සාධාරණ මේ මහාචාර්යතුමිය කිව්වා අනිකුත් හැම දෙයකම ශුද්ධ මූලද්‍රව්‍ය වලත් මේ නැනෝ විදියේ දැන් නිෂ්පාදන තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒක තමයි මේ යන්නේ. පළවෙනියට මේ නැනෝ නයිට්‍රජන් වලින් ගියාම අපි නයිට්‍රජන් කියන එක තමයි රටේ අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන්නේ. මොකද භෝගයේ අස්වැන්නට සහ වර්ධනයට නයිට්‍රජන් අවශ්‍ය නිසා අපි මේ වෙලාවේ නයිට්‍රජන් දීමේ ප්‍රභවයක් හැටියට තමයි මේ නැනෝ දියර පොහොර ගෙනාවේ. හැබැයි අනිකුත් පොහොර හැටියට යන පරිසරහිතකාමී වගාවක් සඳහා යනකොට මේ නයිට්‍රජන් සහ ඊතුරු මූලද්‍රව්‍ය සියලුම දැනුත් අපි සපයනවා. ඒ කියන්නේ අර කිව්වා වගේ පොටෑසියම් වලට අපි මේ වෙනකොට පොටෑසියම් ස්වභාවික ඛනිජයක් හැටියට පොටෑසියම් ගෙනත් තියෙනවා. ඊළඟට ෆොස්ෆරස් වලට අපි ගත්තම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කටයුතු වලින් පෙන්නලා තියෙනවා අපේ පසේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය ප්‍රමාණවත් කියලා හුඟක් තැන්වල. හැබැයි ඒකෙන් අපි අතෑරලා නැහැ. අපි ජංගම පාංශු පරීක්ෂණ කට්ටල දීලා තියෙනවා ගෝජන් සේවා මධ්‍යස්ථාන මට්ටම. ඒ කියන්නේ 562ටම අපි මේ විදිහට දීලා යාය මට්ටමේදී පරීක්ෂණ පවත්වලා යම් කිසි දෙයක ෆොස්ෆරස් අඩුවක් තියෙනවා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සපයනවා. එතකොට අපි මේ දෙන කාබනිකව හදන කාබනික කියන්නේ කොම්පෝස්ට් හැදීමේදීම හුඟක් වෙලාට මේ දාන ප්‍රභවයන් වල තියෙනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඉතින් ඒවත් මේකට එකතු වෙනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි
අපි දීලා තියෙන සමහර දියර පොහොර වර්ග හුඟක් දේශීය නිෂ්පාදන ඒ දේශීය නිෂ්පාදන වල මම මේ සංයුතිය බලපුවම හැම එකේම යම්කිසි ප්‍රමාණයක අපිට අවශ්‍ය ප්‍රමාණයක අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා. මොකද අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන කතාවෙන්ම කියන්නේ මේක අංශු මාත්‍රයි. ඒ නිසා මහා ප්‍රමාණයෙන් දිවිය යුතු නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ ශාකයේ පරිවෘත්ති ක්‍රියා වලට පමණයි. ඒ කියන්නේ පොඩි පොඩි පරිවෘත්ති ක්‍රියා වලට මේවා අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණ දෙනවා. හැබැයි මේකේ ඉදිරි දැක්ම තමයි අර ඉස්සෙල්ලා මහජනතුමා කිව්වා වගේ පළවෙනි දෙවෙනි පරම්පරාවල පොහොර වලින් තුන්වෙනි පරම්පරාව ඒ වගේ විශේෂිත පොහොර මේ ස්පෙෂලිටි ෆර්ටිලයිසර් ඒව සඳහා යෑම. ඉතින් ඒ නිසා ඒ තුලින් අපිට මේ අවශ්‍යතාවය සපයා ගැනීමට පුළුවන් වෙනවා. ඊළඟ තව කතාවක් තමයි මේ දැන් ඔය කියන එක. දැන් අර ඉස්සෙල්ලා අපේ හැමතුමා කිව්වා වගේම මේ ගේන එකේ මොනවා හරි අඩුවක් දකින්න. ඉතින් ඒ වගේ දැන් මෙතන ගුජරාත් ප්‍රාන්තයයි අපි කොහොමද මේ සම්බන්ධ වෙන්නේ කියලා හොයනවා. නමුත් ගුජරාත් ප්‍රාන්තයේ නම් අපි මේක පසට දාන එකක් වෙන්න එපයි. අපි පසත් එක්ක නෙමෙයි දැන් මේ කතා කරේ පත්‍ර වලට දාන නනෝ පොහොරක්. ඉතින් ඒ හින්දා මෙතනදී පත්‍රයට දැම්මට පස්සේ අපි දැන් මේ කියනවා වගේම අර නැනෝ කියන මේ ස්කෙලිටන් එකේ නැත්නම් නැනෝ සැකිල්ල හදාගත්තේ මේකේ ඔලිගොසැකරයිඩ් එකක් අර කිව්වා වගේම මේ පරිසරහිතකාමී වෙන විදිහට මේක තියෙන්නේ සුක්‍රෝස් එහෙම නැත්නම් සීනි වලින් එන නිෂ්පාදනය වලින් එන එකකින් තමයි මේක හදලා තියෙන්නේ සම්පූර්ණ මේක කාබෝහයිඩ්‍රේට් එකක්. ඒ නිසා මේක ජීර්ණ වෙනවා ඇතුළට ගිය ගමන්. පත්‍රයේ ඇතුළේම ජීර්ණ වුණාට පස්සේ මෙතනින් එහාට ආයි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අර ගියා වගේ මෙතුමිය කිව්වා වගේම මේ ටික නයිට්‍රජන් ටික අල්ලගෙන ගෙනියලා ඒක ඇතුළට ආයි අතාරිනවා. ඒතකොට පත්‍රයේ ඇතුළේමයි අතාරින්නේ. එතකොට එතනින් එහාට ආයි ඒව එළියට එමකුත් නැහැ. එතකොට ඒ කිව්වම මේ සේරම සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මම ඒ වගේම තමයි මේ අපි ඔක්කොම ඉන්නේ අර නිරක්ෂය ආසන්න රටවල. ඉන්දියාව, මේ ලංකාව. මේ ගත්තම ඒ වගේදී යම්කිසි විදියකට මේක හොඳට මේ මං කිව්වේ අර ඉස්සල්ලාම පරීක්ෂණ කරලා ඔක්කොම කරනවා නම් හොඳයි. මම නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ අතරතුරේ අපිට තියෙනවා නම් පරීක්ෂණාත්මක විශ්ලේෂණය කරපු ඒවයි ප්‍රතිඵල අපි ඒක කියනවා රිවිව් කරනවා කියලා. එහෙම නැත්නම් අපි ඒ පිළිබඳව නැවත වතාවක් සමීක්ෂණය කරනවා. ඒතකොට අපිටත් තියෙන ඒවත් එක්ක අඩු ගන්න ගලපගත්තම තේරෙනවා අපිට මේ වෙලාවේ මේ වැඩසටහන යන්න පුළුවන්. ඉතින් ඒ මත තමයි අපි මේ තීරණ ගන්න. හැබැයි එකෙන් නවතිලා නැහැ. ඒ අතරතුරේම බතරගොඩ පරීක්ෂණ මධ්‍යස්ථානයේ මේ වෙනකොට අපි පරීක්ෂණයක් කරගෙන යනවා. ඉතින් ඒ නිසා සමගාමීව මේක අපි ගොවි බීමට දෙන ගාමම මේ අත්අදැවීමත් ඒ ගාමම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සීලොම දැනුම එක්ක අපි හැම වෙලෙම සන්නද්ධ වෙනවා මේකත්. සාපේක්ෂව හොඳ විකල්පය තමයි අපි හැමතිස්සෙම ලබන්නේ. හොඳම දේ අවසානයේ නෙවෙයි. ඔව් ಭಾರತ මල්ලවාරච්චි ඔබට අවස්ථාව ලබා දෙන ඇසෝසියේට් ප්‍රෙස් වෙනුවෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. කිසි මගේ ප්‍රශ්නය ඇත්තට මේ දැනට මේ යම්කිසි පොහොකතන ඉදිරිපත් වෙලා තියෙනවා මේ අස්වැන්න අඩු වෙන්න පුළුවන් මේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ඔක්තෝබර් 19 තිබ්බ කැබිනට් රැස්වීමේදී රමේෂ් පත්‍රන් ඇමතිතුමා කිව්වා මේ තේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා ක්වොලිටි එක අඩු වෙලා තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයක් සිද්ධ වෙනවද යම්කිසි ඒ කියන්නේ එවැනි අස්වැන්න අඩුවීමක් හෝ එවැනි වෙන්න පුළුවන් හානියක් පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් සිද්ධ වෙලා තියෙනවද මොන percentage එකක්ද වෙන්න පුළුවන් කියලා. මෙහෙමයි අපිට අපි වීගෝවිතන අපේ දැන් ලොකු ගත්තොත් සමස්තයකට වීගෝවිතන තමයි අපි ලොකුටම කරන්නේ. අපි මේ ලබා දෙන පොහොර නිර්දේශයේ ගොවියා භූමිය පාවිච්චි කරනවා නම් නිෂ්පාදනයේ අඩුවක් වෙන්න බෑ. දැන් අපි ඇත්තම කතා කරොත් එකම පොහොරක් නොගැහුවා. අපි හිතමු මේ කන්නේ කිසිම පොහොරක් ගහන්නේ නැහැ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරල්තුමා මම වැරදිලා නිවැරදි කරන්න කිසිම පොහොරක් ගැහුවේ නැතත් මෙට්‍රික් ටොන් 2ක් විතර නිෂ්පාදනය කරන එක ඉච්චර මේ පොළවේ පොහොර තියෙනවා. දැන් පෙරදෙන විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් තියෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොළවේ ඒ තාම එක එළියට ආවේ නැහැ කන්න 3ක් විතර පොහොර ඕනේ නැහැ. එච්චර පොහොර තියෙනවා. මොකද අවුරුද්දට 5 පාරක් විතර දානවා. ඒ නිසා මේ මම හිතන්නේ අපිට අනියත බියක් අපි මේ ගෝනි බිල්ල වවා ගන්නවා. ඒ නිසා අපි අනියත බියක් ඇති කරගන්න ඕනේ. අපිට තිබුණා ඕනනම් දේශීය මට්ටමින් මේ පොහොර ටික දීලා මේ කිව්වා. හැබැයි අපි මේ නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්නේ නැහැ. අපි මේ බූස්ට් එකක් දෙන්නේ නැහැ. ඒ දෙන්නේ නිෂ්පාදනයේ අඩුවක් නොවෙන්න. ඉතින් එහෙම නැත්නම් අපිට මේ දේශීය එකෙම නවතින්න තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒ පොටෑසියම් ටික ගෙනාවේ අපි. ඉතින් ඒ නිසා අපි මේ නිෂ්පාදනයේ අඩුවක් නොවෙන්න දැන් අපි ගත්තොත් කෘෂිකර්ම දැන් ගොවියා කුඹුර පටන් ගන්නකොටම මුලින්ම ගහන්නේ මඩ පොහොරනේ. ගොවියා ඉල්ලන්නේ මඩ පොහොර. එතකොට මඩ පොහොර කියලා කියන්නේ මොකද්ද? අපේ මේ ડોක්ටර් මේ මඩ පොහොර කියලා අපි දාන්නේ phosphorus. එතකොට දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවම නිර්දේශ කරනවා මේ කන්නට phosphorus ඕනේ නැහැ. මහ පොළොවේ phosphorus වැඩි කියලා. එතකොට ගොවියට කුඹුර පටන් ගන්න පොහොර අවශ්‍ය නැහැ. අපේ රටේ පොළවේ දැන් අපි පස පරීක්ෂා කරනවා
පොස්පරස් වැඩි පොළවේ. ඊළඟට දෙවෙනියට ගොවියට දාන්න වෙන නයිට්‍රජන් ටික. නයිට්‍රජන් ටික දීලා තියෙනවා. ඊළඟට ගොවියට දාන්න තියෙන පොටෑසියම් ටික. පොටෑසියම් ටික දීලා තියෙනවා. ඒ වගේම මුලින් අපි දෙන්න දාලා තියෙනවා මඩ පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර ටිකත් ජෛව තීර පොහොර ටිකත්. ඒ නිසා මේ පොහොර නිර්දේශය දැම්මට පස්සේ නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඕනනම් අපි හිතමු නරකම පැත්ත ගත්තත් 10% විතර නිෂ්පාදනයේ අඩුවක් වුණත් අපේ රටේ ආහාර හිඟයක් ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. මොකද අපේ තියෙන වගා කරන භූමියත් එක්ක බැලුවාම ඒක ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. අපි සාමාන්‍ය කාල සීමාව පැනලා දැන් විනාඩි 30කට අධික කාලයක් මම මේ සියලු දෙනා එකඟ කරගත්තේ 11ට ඉවරයි කියලා. ඒක නිසා දැන් අපි 11:58යි මාතෘකාවේ උණුසුම තේරුම් ගන්න පුළුවන්. අපි ලබන සතියේ මාතෘකාවත් අප තව ටිකකින් කියන අවසාන ප්‍රශ්නේ විදිහට මම බාර ගන්නම්. මොකද කාල සීමාව යන නිසා අපි සුප්‍රීම ටීවී ආයතනයේ සම්පත් ඔබේ අවස්ථාව උදා කරගන්න. සම්පත් හොඳයි අපි අවස්ථාව ලබා දෙන්න කාලය ගත කරන නිසා අපි අවස්ථාව උදා කරගන්නම් ඊළඟ පණිවිඩය කියන්න. බොහෝ දෙනා විමසිලිමත් වෙනවා මේ දවස්වල අපෙන් විමසීම් කරනවා එක් රටක් සහ එක් නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන විශේෂයෙන්ම කලකොඩත් ඥානසාර හාමුදුරන්ගේ පත්කිරීම ගැන සභාපතිත්වය ගැන අපි උත්සාහ කරනවා ඊළඟ හමුවේදී ප්‍රථම වතාවට මාධ්‍යයට ජනාධිපති කේන්ද්‍රය හරහා තමුන්නාන්සලාට උන්වහන්සේලා මුණ ගස්සන්න තියෙන ප්‍රශ්න ටික අහලා ඉවරයක් කරගන්න අසත්‍ය ප්‍රචාරය කරන තුරු ඊට වැඩිය හොඳයි කෙලින්ම අහලා දැනගන්න එක. ඒ මාධ්‍ය අවකාශය ගොඩනගන්න අපි අවසාන උත්සාහය දරමින් ඉන්නවා. ඒක ඉතා සුබ පැත්තටයි ගමන් කරන්නේ. ඒක නිසා එතෙක් පක්ෂග්‍රාහී මාධ්‍ය වාර්තාකරණය වෙනුවට ප්‍රශ්න ටික සූදානම් කරගන්න අපි උන්වහන්සේලාට ආරාධනා කරමු. බොහෝ වෙලාවට නොවැම්බර් 1 වෙනි සතියේ හෝ පළවෙනි දවසේ වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට තාම ස්ථිර වෙලා නැහැ. ඒ පණිවිඩෙත් මම කියන්නට ඕනේ. අපි සමාප්ත කරනවා මේ සාකච්ඡාව. අපි ආරාධනා කරන ඉතාමත්ම ගෞරවයෙන් තොරතුරු වාර්තාකරණයේදී නිවැරදි තොරතුරු වාර්තා කරමු අපි. අපි මහ ජනතාවට සහ අනාගත පරපුරට වක් කියන මාධ්‍යවේදීන් බවට අපේ මාධ්‍ය ආයතන මෙහෙයවමු. අද දවසේ ඒ සඳහා දායකත්වය සම්පාදනය කරන්න කාලය කැප කරපු අමාත්‍යවරුන් දෙපළ විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා වගේම කැබිනට් අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඒ වගේම ආචාර්ය අජන්ත සිල්වා කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකතුමා අද මාතෘකාව එක කෙලින්ම වැඩිම ප්‍රශ්න කිරීමට ලක් වුණා හිතුවට වැඩිය මම හිතන්නේ මහාචාර්යතුමිය අපි ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා එතුමිය සම්බන්ධව අවශ්‍ය දත්ත සහ එතුමියකින් මේ සාකච්ඡාවෙන් පසුවත් ඇයගේ කාලය ලබා දෙන ආකාරයට අවසරය ඇතුව අද කතා කරපු දේවල් පිළිබඳ සාරාංශය අපි ලබා දෙන්නම් ඔබේ විශේෂයෙන් පුවත්පත් වලට අවශ්‍ය සටහන අපි ලබා දෙන්න අපේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍යවේදීන් මේ ස්ථානයේ වාර්තා කරනවා. ඒ වගේම අවශ්‍ය ඡායාරූප සහ මේ පටිගතයේ අවශ්‍ය දේවල් ඔබේ ආයතනයේට ප්‍රවෘත්ති ප්‍රචාරයට හෝ වැඩසටහන වලට අවශ්‍ය රූප සටහන් ටික සියල්ල අපි ලබා දෙන්නම්. අපි ස්තුතිවන්ත වෙනවා පැය දෙකක් තිස්සේ අපිත් එක්ක රැඳී සිටීම ගැන මාධ්‍යවේදී මිතුරිනි හැම දිනාටම. අපි අනාගතයේදී ඉතා ඉක්මනින් නොවැම්බර් මාසයේ 1 වෙනිදා අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආందోලනාත්මක පත්කිරීම සමගින් ඒවට තියෙන ප්‍රතිචාරات එක්ක බොහෝ වෙලාවට තාමත් ස්ථිර වෙලා නැති වුණත් 80%කට එහා ස්ථිර වෙලා තියෙන නිසා ගලවඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවට කැඳවන්න අපි සූදානම්. උන්වහන්සේගේ බලාපොරොත්තු සහ ඒ කමිටුවේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා ඔබ දැනුම්වත් කරන්න. එහෙනම් අද සමුගන්නට අවසරයි. සියලු කාර්ය මණ්ඩලයත් සමගින් බොහොම ස්තුතියි නැවතත් ඔබට මම කිංස් රත්නායක.